අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. හරි අපි ගිය සතියේ පුතේ කතා කරා වෙබ් අඩවි නිර්මාණයේදී වෙබ් අඩවියකට කොහොමද වගුවක් ඇතුළත් කරන්න කියලා. ඒතර අපි වගුවක් ඇතුළත් කරන්න අපි භාවිතා කරා ටැග්ස් කීපයක්. ටේබල් කියන ටැග් එක ඒක එක ගුණාංගයක් භාවිතා කරා බෝඩර් කියලා. ඒතර අපි උඩින්ම ලියුවා ටේබල් බෝඩර් කියලා. ඊට පස්සේ tr ඒ කියන්නේ ටේබල් රෝ td table data ඊට අමතරව th කියලා ටැග් එකකුත් භාවිතා කරා. ඒතර ඔය ටැග්ස් භාවිතා කරලා අපි සරල වගුවක් නිර්මාණය කරා වෙබ් අඩවියකට. ඒ වගේම අපි වගුවේ ගුණාංග කීපයක් කතා කරා align ඒ කියන්නේ එක එල්ල කිරීම, width, height, ඒ වගේම bg color, background ඔය වගේ දේවල්. කියන්නේ වගුවේ අපි background එක වෙනස් කරා. වගුවට කලර් එකක් දුන්නා. ඊට පස්සේ වගුවේ එක එල්ල කරා. හරි ඔය වගේ දේවල් කීපයක් කරා. ඒතර අපිට පුතේ තව වගුවේ ටැග්ස් කීපයක් කතා කරන්න තියෙනවා ප්‍රධාන ඒවා. එකක් තමයි අපිට පුතේ වගුවක් නිර්මාණය කරද්දී සමහර වෙලාවට මෙන්න මේ වගේ වගු නිර්මාණය කරන්න වෙනවා. මම මේක Excel වලින් පෙන්නන්නම්. මම Excel ඕපන් කරගන්නේ අර පැතුරුම්පත් මෘදුකාංගයක්. මම Excel ඕපන් කරගන්නවා. Excel ඕපන් කරගත්තට පස්සේ මට වගුවක් හදා ගන්න ඕන පුතේ මෙන්න මේ විදියට. ඒ කියන්නේ මෙහෙම අපි තමු මම මේ සතියේ දවස් ලියනවා Monday, Tuesday ඔය විදියට අපි දෙකක් විතරක් ලියමුකෝ. Tuesday. ඒතර අපි තමු සඳුදා ඔයාට පළවෙනි පීරියඩ් එකේ තියෙනවා ගණිතය. මොන අපි maths කියලා විතරක් මම කෙටියෙන් ලියනවා maths. ඊට පස්සේ දෙවෙනි පීරියඩ් එකේ තියෙන ගණිතය. ආයෙ ලියනවා maths කියලා. හරි. අඟහරුවාද ඔයාට පළවෙනි පීරියඩ් එකේ තියෙනවා විද්‍යාව. දෙවෙනි පීරියඩ් එකේ තියෙනවා ICT කියලා. හරි. ওই විෂයන් ටික. දැන් අපිට ටයිම් ටේබල් එකක් පුතේ මේ වගේ හදා ගන්න පුළුවන්. තව දවස් තියෙනවා. ඒවට විෂයන් තියෙනවා. ඒවා එහෙම තියෙනවා. අපිට ওই දවස් දෙක විතරයි අපිට තියෙන්නේ කියලා. අපි යන බෝඩ් එකකුත් දාගමු. බෝඩ් එකකුත් දාගත්තා. දැන් පුතේ කාට හරි මේ maths කියන එක ඕනනම් වෙනස් විදියකට ලියන්න පුළුවන්. මෙහෙම දෙපාරක් නොලිය. මේ සමහර ටයිම් ටේබල් වල මම දැකලා තියෙනවා එහෙම ලියලා තියෙනවා. ඒතර අපිට ඕනනම් පුළුවන් maths කියලා දෙපාරක් ලියන්න නැතුව මේ කොටු දෙකම එක කොටුවක් බවට පත් කරන්න. ඒතර ඔයාලට මතක නම් පැතුරුම්පත් මෘදුකාංග මේ කොටු දෙකම එක කොටුවක් බවට පත් කරන එකට අපි කියනවා නමක්. දැනට ඒ අයිකන් එක පේන්නත් තියෙනවා. මොකක්ද කියන නම? මේ කෝෂ දෙකක්, සෙල් දෙකක් එකක් බවට පත් කරන්න මොකක්ද භාවිතා කරන පහසුකම? ඔව්. කවුද මට මේක උත්තර දෙන්නේ? දුරංග. දුරංග උත්තර දෙනවා merge තමයි පහසුකම. මම මේ කොටු දෙකම සිලෙක්ට් කරලා පුතේ මෙන්න මේ merge and center දෙකම එකට තියෙන්නේ. merge කරනවා. merge කරාම එයා අහනවා merge කරාදී පුතේ දැන් දත්ත දෙකක් නේ තියෙන්නේ. ඒක එකක් කරන්නද කියලා. ඔන්න ඔය විදිහට එයා පෙන්නනවා. මම මෙයාව center කරන්නම් ඔන්න ඔය වගේ. අපිට ඕන නම් maths කියලා දෙපාරක් ලියන්නේ නැහැ. මොකද පීරියඩ් දෙකේම තියෙන ගණිතය. ඒ නිසා මේ එකපාරක් ලිව්වා. ඒ කොටු දෙකම එකක් බවට පත් කළා. දැන් මෙහෙම වගුවක් හදන්න ඕනොත් එහෙම ඔය කියපු විදියට වගුවක් හදන්න ඕන වුණොත් අපිට ඒ වගේ වගුවක් නිර්මාණය කරගන්න අලුත් ටැග් එකක් ඇතුලේ අලුත් ගුණාංගයක් අපි පාවිච්චි කරනවා. හරි මේ ආකාරයේ වගුවක් නිර්මාණය කරන්න ඕන වුණොත් අපිට පුතේ අලුත් ගුණාංගයක් භාවිතා කරන්න වෙනවා. උතර දැන් අපි සාමාන්‍ය විදිහට අපි දන්නවා අපිට මේක th කියලා. th නම් වෙන මෙහෙම වෙනවා. හරි ඒගොල්ලෝ. හරි ආතිෆ් th නම් මෙහෙම වෙනවා. එතකොට අපි සාමාන්‍ය විදියට අර ප්‍රාථමික ගති ලක්ෂණ සමහරලාට පෙන්වුම් කරනවා ඒවා කරන්න දෙයක් නැහැ ඉතින්. හරි. පුතේ දැන් මේ th නම් මේ විදියට ලියන්නේ. ඒතර අපි වගුවක් පටන් ගන්න අපි දන්නවා table border සමානයි 1යි කියලා පටන් ගන්නවා. හරි වගුව පටන් ගනිද්දි.
ඊට පස්සේ අපි මේ එන්නේ මෙන්න මේකට එන්නේ. මේකට අපි කියනවා නම ගිය සතියේ කියලා දුන්නා. මේකට කියනවා නම මේ දිගාතට රෝ. මොන රෝද දැන් අපි මොන රෝ එකද මේ ලියන්නේ? මොක රෝ එකක්ද? ටේබල් රෝ එකක්. ටේබල් රෝ එකක්. ඒතර අපි ටේබල් රෝ කෙනෙක් කෙටියෙන් ලියනවා කොහොමද ලියන්නේ? TR කියලා. ටේබල් රෝ අපි කෙටියෙන් ලියනවා TR. ඒතර TR එකක් ඇතුලේ පුතේ අපි ලියනවා මේ පළවෙනි මේක TD එකක් නෙවෙයි දැන් TH එක. TR එක ඇතුලේ ලියනවා TH. ඔන්න MON කියලා ලිව්වා. TH එක ක්ලෝස් කරා. ඒ රෝ එකේම තව TH එකක් තියෙනවා. ඒතර අපි ආයෙ ලිව්ව TH Tuesday TH එක ක්ලෝස් කරා. දැන් මෙතනින් රෝ එක ඉවරයි. දැන් මොකද කරන්නේ? අන්න රෝ එක ක්ලෝස් කරනවා. රෝ එක ක්ලෝස් කරා. දැන් අලුත් රෝ එකක් මෙන්න අලුත් රෝ එකකට අපි ආයෙ පටන් ගන්නවා TR කියලා. දැන් TR කියලා පටන් ගත්තට පස්සේ පුතේ මෙන්න ටේබල් ඩේට් එකක් තියෙනවා. එයාව කොහොමද දාන්නේ? දැන් අපි TR කියලා පටන් ගන්න ටේබල් ඩේට් එක දානවා. අපි උඩ මේකෙන් ඉන්නේ. මේකෙන් දානවා. ටේබල් ඩේට් එක. ඒතර මෙයාට ටේබල් ඩේට් එක දාද්දී අපිට සිද්ධ වෙනවා පුතේ අලුත් ගුණාංගයක් භාවිතා කරන්න. අලුත් ගුණාංගයක්. ඒ තමයි මේ ටේබල් ඩේට් එක එන්න ඕනේ රෝ කීයකට පොදුවේද? නැත්නම් කොලම්ස් කීයකට පොදුවේද? මේ ටේබල් ඩේට් එක එන්න ඕනේ කොලම්ස් කිහිපයකට පොදුවේද? රෝ කිහිපයකට පොදුවේද? කොහොමද එන්න ඕනේ? ඔව්. දැන් දිලන්ක කියනවා රෝ කිහිපයකට පොදුවේ කියලා. අපි බැලුවොත් එහෙම මෙන්න මේ ඉර දිගට අරගෙන ගියොත් එහෙම මම දිගට අරගෙන යනවා මෙයාව. මෙහෙම දිගට අරගෙන ගියොත් එහෙම මේ බලන්න මෙයා ඇත්තටම ඉන්නේ රෝ දෙකක් මෙන්න මම කඩේලකින් ඇඳගෙන ගියා. රෝ දෙකක්. පේනවනේ. එතන මේ උඩ එක රෝ එකක් යට තව රෝ එකක්. එතන මේ කොටුව තියෙන්නේ පුතේ රෝ දෙකකට පොදුවේ. අන්න ඒක මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ මේ ඩේටා එක තියෙන්නේ රෝ දෙකකට පොදුවේද කොලම්ස් දෙකකට පොදුවේද කියලා. දැන් මෙයා ඉන්නේ රෝ දෙකකට පොදුවේ. හරි. එතන අපි බලමු රෝ දෙකකට පොදුවේ නම් කොහොමද මීට අදාළ ටැග්ස් ලියන්නේ කියලා. හරි. මම නෝට්පෑඩ් එක අරගෙන ඉල්ලලා පෙන්නන්නම්. මම මුලින්ම ඕපන් කරගන්නවා ඔයගොල්ලන්ගේ ගිය සතියේ අපි කතා කරපු වෙබ් පිටුවක්. හරි පුතේ මම ඕපන් කරගන්නම් ඔයාලගේ අර ගිය සතියේ උගන්වපු වෙබ් පිටුවක්. තර ඩෙස්ක්ටොප් එකේ ඇති එහෙම වෙබ් එකක්. මම ඩෙස්ක්ටොප් කියන එකට යනවා. ඒකේ තියෙනවා මෙන්න grade 11 HTML කියලා එකක්. මෙතන මේකේ තියෙනවා grade 11 එක අපි බලමු. ඔව් හරි. ඒකේ තියෙනවා මේ table එකක්. එතන මම අලුත් table එකක් හදන්න හදන්නේ. දැන් මම grade 11 එක right click කරලා notepad එක open කරගන්නවා. open with මම notepad එක open කරගත්තා. දැන් මම අලුත් තැනකින් හදන්නම්. මම පල්ලෙහාටම ගිහිල්ලා මෙන්න මේ හරියෙන් හදමු අපි table එකක්. උතර table එකක් හදන්න පුතේ දැන් මෙන්න මේ table එක තමයි අපි හදන්නේ. මෙතන තියෙන table එක හදන්නේ. උතර අපි ලියනවා tag එකක් මුලින්ම table කියලා තමයි table එකක් හදන්න පටන් ගන්නෙ. එයාට border එකකුත් ඕන නිසා මම ලියනවා table border සමානයි 1යි කියලා. අකුරු වැරදි. table border සමානයි 1යි. table border සමානයි 1යි. ඊට පස්සේ අපි එතන යටින් ලියනවා දැන් පුතේ table border සමානයි 1යි කියලා ලිව්වා. ඊළඟට අපි එන්නේ මෙන්න මේ table row එකට. දැන් අදම ගිය සතියේ කාට හරි සම්බන්ධ වෙන්න බැරි වුණා නම් එයාට table එකක් හදන හැටි ඉගෙන ගන්න පුළුවන්. අපි table border සමානයි 1යි කියලා ලිව්වා. ඊළඟට එනවා tr එකට. ඒ කියන්නේ table row එකට. මොන අපි ලිව්වා tr table row. දැන් පුතේ tr එකේ
TD තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ TD. ඊපස්සේ මෙතන තියෙන්නේ පුතේ බෝල්ඩ් වෙලා සෙන්ටර් වෙච්ච දෙකක්. එහෙමනම් ඒක TD නෙවෙයි. ඒවට අපි කියන්නේ TH කියලා. එතකොට අපි ලියනවා TH table header. අපි ලියනවා TH ලියනවා MON කියලා. මේ Monday කෙනෙක් කෙටියෙන්. TH. දැන් පුතේ TH එක close කරනවා. close TH එක close කරා. ඊට පස්සේ ඒ TR එකේම ඒ row එකේම තව TH එකක් තියෙනවා Tuesday කියලා. ඒ row එකේම ඒ පේලියම තමයි තියෙන්නේ. එතකොට අපි ආයි row එක close නොකර ලියනවා TH Tuesday අපි TUE කියලා කෙටියෙන් ලියනවා. එයාවත් close කරනවා. close TH කියලා. TH එක close කරා. දැන් පුතේ එතනින් Tuesday ඉවර වුණාට පස්සේ ඒ row එකේ තව මුකුත් නැහැ. උතර ඒ row එකේ තව මුකුත් නැත්නම් අපි ඒ TR එක close කරනවා. close TR. TR එක close කරා. දැන් පුතේ අපි අලුත් TR එකකට යන්නේ. අලුත් row එකකට. උතර අලුත් row එකකට යද්දී අපි ආයිම පටන් ගන්නවා TR කියලා. අලුත් row එකකට යනවනම් අපි ආයිම පටන් ගන්නවා TR. මේ TR කියන්නේ පුතේ table row කියන එක. TR කියන්නේ table row. උතර අපි අලුත් row එකේ table date එකක් දාන්න හදන්නේ. අලුත් row එකේ පුතේ table date එක දාද්දී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද table data එක තියෙන්නේ මොනව දෙයකට පොදුවේද? table data එක තියෙන්නේ මොනව දෙයකට පොදුවේද? row දෙකකටද columns දෙකකටද? පුතේ row දෙකකට පොදුවේ. දැන් කඩේක් ගන්නම් පේනවා මේ row දෙකක් පේලි දෙකකට පොදුවේ. ඒතර අපි TD එක දාන්න හදනවා පුතේ. TD එක අපි කියනවනේ දාන්න ඕනේ row දෙකකට පොදුවේ. අන row දෙකකට පොදුවේ නම් අපි නෝ TD ස්පේස් එකක් තියලා row span කියලා. row span මම මේ වචනේ කිව්වගේ සතියේ row span කියන්නේ row කීපයකට පොදුවේ දානවා නම් මේ වචනේ භාවිතා කරන්න වෙනවා. එතකොට TD ස්පේස් එකක් තියලා අපි මේ ගුණාංගය ලියන්නේ row span සමානයි කියලා පේලි ගාන දක්වනවා. දැන් ඒ පුතේ මේ row 3ක් විතර එකතු කරලා නම් තියෙන row span සමානයි 3යි. දැන් මෙතන නම් row දෙකක් එකතු කරලා තමයි ඒ කොටුව හදාගන්නේ. row දෙකක් එකතු කරලා. එතකොට අපි row span සමානයි 2යි කියලා ලියනවා. TD row span සමානයි 2යි. අදාළ table date එක ලිව්වා. maths කියලා. ඔන්න maths කියලා ලිව්වා. දැන් පුතේ ඒ table date එක ඉවරයි. අපි close කරා table data කියලා. එයා ඉවරයි. පුතේ ඒ row එකේ තව data තියෙනවද? ඒ row එකේ දැන් දෙවෙනි row එකේ තව data තියෙනවද? තියෙනවද නැද්ද? මේ row එකේ මොකද්ද data එක? science. අපි අන්නේ table data එක සාමාන්‍ය විදියට දානවා. මොකද එයා සාමාන්‍ය පරිදිමයි ඉන්නේ. අපි ලියුවා TD science කියලා. හරි TD science. දැන් TD එක close කරා. close table data. table data එක close කරා. දැන් පුතේ ඒ row එක එතනින් ඉවරයි. science දැම්මට පස්සේ එතනින් ඉවරයි. එහෙමනම් අපි TR එක close කරනවා. close TR. TR එක close කරා. හරි. ඊට පස්සේ අපි ආයෙ පටන් ගන්නවා අලුත් TR එකක්. මෙන්න අලුත් TR එකකට අපි යනවා. අලුත් TR එකකට. එතකොට අපි කරන්නේ ආයෙම පටන් ගන්නවා TR කියලා. TR. දැන් ඒ TR එකේ පුතේ මෙතන data එකක් තියෙනවද? අපි දාන්න ඕනද දැන්? මේ mouse එක තියෙන තැන පේනවනේ. මෙතන data එකක් අපි දාන්න ඕනද? maths කියන එකට. කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්. ඕනද නැද්ද? එච්චරයි. නෑ. ඕ. කීප දෙනෙක් කියනවා නෑ කියලා. මොකද එතන data එකක් දාන්න ඕනේ නෑ පුතේ. ඇයි? උඩ row එකෙන් එතනට data එකක් දැම්මා. උඩින් row එකෙන් data එකක් දාලා තියෙන්නේ පල්ලෙහාට. අපි එතනට data එකක් දාන්නේ නෑ. එහෙනම් ඒ TR එකේ තව data එකක් තියෙනවා. කවුද? ඒ TR එකේ පුතේ තව data එකක් තියෙනවා කවුද? ICT කියලා. ඔව්.
අන්න tr එකේ table date එකක් තියෙනවා td එකක් තියෙනවා ict හරි ict එක දැම්මා දැන් ඒ table date එක ඉවරයි close td දැන් ඒ tr එකත් මොකද tr එකත් ඉවරයි tr එකත් ඉවරයි ඔතනින් එහාට අපේ table එකේ row නැහැ දැනට ඔතනින් එහාට row නැහැ ඒක නිසා අපි කවුද close කරන්නේ දැන් table. ඔව් අපි close කරනවා table කියලා මොකද table තමයි tag එක table කියලා close කරා හරි දැන් අපි බලමු අපි මේ නිර්මාණය අපි මේ ඇඳපු වගේම table එකක් web පිටුවේ නිර්මාණය වෙයිද කියලා හරි ඔන්න අපි save කරා ඔන්න web page එකට යනවා web page එකට ගිහලා මම refresh කරනවා එහෙනම් reload this page එහෙම තියෙන්නේ refresh කරා අපි ගිහින් බලමු පල්ලෙහාට මෙන්න අපි හදපු table එක මේ දැන් හදපු table එක දැන් මම මේ අර ඔන්න clear කරා මේක හරි මෙන්න අපි හදපු table එක Monday Tuesday අර maths කියන එක පොදුවේ තියෙනවා science ICT සාමාන්‍ය විදියට තියෙනවා මෙන්න අපේ web පිටුව මෙන්න අපේ web පිටුව මෙන්න අර කලින් ලියපු අපි table එක හරි දෙකම එකම විදියට තියෙනවා හරි අකුරු වර්ගය වෙනස් මෙයාගේ තියෙන Times New Roman මෙයා Calibri තියෙන්නේ ඒක Calibri එක මෙතනින් තෝරපු නිසා හරි එහෙම නැත්නම් එකම වගේ table දෙකක් නිර්මාණය වෙලා තියෙනවා මතක තියාගන්න ඕනේ දැන් මේකෙදි පුතේ විභාගෙදී ඔයාලට මෙහෙම table හදන්න කියන්නේ මේ වගේ table එකක් ඇඳලා දීලා මේ වගේ table එකක් ඇඳලා දීලා ඔයාගෙන් අහනවා මෙන්න මෙතන හිස් තැනට මොකක්ද එන්නේ කියලා මෙතන හිස් තැනට මොකක්ද එන්නේ කියලා තමයි අහන්නේ. උතන මෙතන හිස් තැනට පුතේ එන්න පුළුවන් අගයන් දෙකක් එයා කියනවා. එක row span ද තව එකක් තියෙනවා call span කියලා. ඒ කියන්නේ යාපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවද මේ table date එක එන්න ඕනේ row දෙකකට පොදුවේද columns දෙකකට පොදුවේද කියලා. හරි. දැන් තෝ අහලා තියෙන ඔච්චරයි. අපි දන්නවද මේ table date එක එන්න ඕනේ columns දෙකකට පොදුවේද row දෙකකට පොදුවේද කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ table එක මේ data එක එන්න ඕනේ බලන්න මෙහෙම මේ ඉර දිගට ඇඳගෙන ගියා නම් මෙහෙම නේ ඉර මෙහෙම දිගටම ඇඳගෙන ගියා නම් අපිට පැහැදිලිව පේනවා මේ තියෙන්නේ row දෙකක්. તો row දෙකකට පොදු වෙනම් අර row කියන වචනේ තියෙන ගුණාංගය තමයි භාවිතා කරන්න වෙන්නේ row span කියලා. row span. හරි? row span අකුරු හරියටම ලියන්න ඕන නැත්නම් වර්ධි ටැග් එක වැඩ කරන්නේ row span කියන එක තමයි භාවිතා කරේ. අපි මෙතනට ලිව්වේ td row span සමානයි 2යි කියලා. හරි. එහෙම ලියන්න ඕනේ. ලියමු අනුමාත්‍රිකාවක් row span කියලා. මම මෙතනින් ලියන්නම් ඒ වචනේ හරි row span span row span මාතෘකාව එක row span එතන යටින් ලියමු row span කියලා එතන යටින් ලියමු පේලි කිහිපයක් එකතු කර පේලි කිහිපයක් එකතු කර පේලි කිහිපයක් එකතු කර ලියුවද හරි ලියලා තියෙනනේ හරි එනේ මේ ලියලා ඇති එතන පේලි කිහිපයක් එකතු කර තනි කෝෂයක් සැකසීමට මේක භාවිතා කරනවා කියලා හරි ඒකේ අපි අගය දාන්නේ අර එකතු වෙන්න ඕන පේලි ගණන මෙතන සමානයි 2 කියලා දැම්මේ මේ පේලි ගණන දෙකක් නිසා හරි ඔයාලා පුතේ මෙන්න මේ වගුව ඇඳගෙන මේ වගුවට ටැග්ස් ටික තනියම ලියන්න පුළුවන්ද? දැන් මම අර ලියපුවව බලන්න නැතුව පුළුවන්ද පුතේ මේක ටැග්ස් ටික තනියම ලියන්න? පුළුවන් නේද? හරි ටැග්ස් ටික ලියමු මම ටැග්ස් ටික පෙන්නන්නම් මේ වගුව ඇඳ ගන්න උතන යටින් මේ වගුව ඇඳගත්තා මෙන්න ටැග්ස් ටික ලිව්වා මේ ටික ලියා ගන්න මම තව ටිකකින් තනියම කරන්න එකක් දෙන්නම් හරි වගුව ඇඳා මෙන්න ටැග්ස් ටික ලියාගෙන ගියා හරි කරන්න සර් එදා දුන්නේ මාතෘකාව විතරයිනේ
ඒ මාතෘකාව යටතේ ලිව්වා කියලා කිව්වේ. ලිව්වේ නැද්ද පුතේ? හරි. දැන් මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. මම ආයි පොඩක් කියන්නම්. row span කියන මාතෘකාව යටතේ මෙන්න මෙහෙම ලියලා තියෙන්න ඕනේ. පේලි කිහිපයක් එකතු කර තනි කෝෂයක් ලියපු නැති අය ලියා ගන්න. පේලි කිහිපයක් එකතු කර තනි කෝෂයක් සැකසීමට මෙය භාවිතා කරයි. පේලි කිහිපයක් එකතු කර තනි කෝෂයක් සැකසීමට මෙය භාවිතා කරයි. එකට එකතු වන පේලි සංඛ්‍යාව මෙම ගුණාංගයේ අගය වේ. එකට එකතු වන පේලි සංඛ්‍යාව මෙම ගුණාංගයේ අගය වේ. ඔය අදහස තියෙනවා නම් ඇති හොඳේ. ඒක ලියන්න දුන්නම් මටත් මතකයි ලිව්වා කියලා. හරි. දැන් ඔතන යටින් මේ වගුව ඇඳා ටැග්ස් ටික ලිව්ව පල්ලෙහාට. කල්පනාවෙන් ලියන්න හොඳේ. නිකන් ඔහේ ඔක බලාගෙන ලියන්න නෙවෙයි. තේරුම් අරගෙන මේක ලියන්න. කොතනද මේ ටැග් එක කියලා තේරුම් අරගෙන ලියන්න. හරි. ඉක්මනට ලියමු. රෙකෝඩින් එක ආයෙත් හරි. ඔන්න අපි ලිව්වා ටේබල් බෝඩර් සමානයි 1යි කියලා. ඊට පස්සේ tr ඊට පස්සේ ලියනවා td ටේබල් ඩේට් එක call span සමානයි 2යි. call span සමානයි 2යි. දැන් අපි td එක ලියනවා ICT marks. ICT marks. දැන් td එක close කරනවා close td table date එක අපි table date එකක් දැම්ම ගමන් table date එක close කරන්න ඕනේ. table date එක close කරා. එතකොට ඒ row එකේ තවත් data තියෙනවද? ඒ row එකේ තව data තියෙනවද? ඒ row එකේ තව data තියෙනවද? කතා කරන්න බැරි ළමයි ටිකක් ඉන්නේ පන්ති. නෑ. ඔව් ඒ row එකේ තව data නැහැ. ඒක නිසා අපි කවුද close කරන්නේ එහෙනම්? අපි close කරනවා table row එක. ඒ row එක ඉවරයි. table row එක close කරා. ඊට පස්සේ අපි අලුත් row එකකට යනවා. අපි අලුත් row එකකට යනවා. අපි ආයි පටන් ගන්නවා tr කියලා. table row. මේක එකම රටාවක් යන්නේ. දැන් මේ දෙවෙනි tr එක, දෙවෙනි table row එක, අනේ tr එකේ තියෙනවා td එකක්, table date එකක්, td එකක්, first paper කියලා. first paper. දැන් st කියන එක ඉහළට ගිහිලා තියෙනවා නම් tag එකක් තියෙනවා ඒකට පාවිච්චි කරන්න. දැන් එහෙම වෙලා නැහැ. first paper කියලා ලිව්වා. අන td එක close කරා. close table data. first paper කියලා td close කරා. දැන් ඒ row එකේම තව table date එකක් තියෙනවා second paper කියලා. ඊට අපි row එක close කරන්නේ නැහැ තවම. අන අපි දානවා table data එකක් td එකක් second paper. td එකක් දැම්මා second paper කියලා. දැන් ඒ td එකත් එතනින් ඉවරයි. close td table data close කරා. ඊට පස්සේ පුතේ දැන් second paper ඉවර වුණාම table date එක ඉවර වගේම මේ row එකත් එතනින් ඉවරයි. එහෙනම් අපි කරන්නේ row එක close කරනවා. close tr table row එක close කරා. හරි දැන් ඒ row එක ඉවරයි. ආයි පල්ලෙහාට අලුත් row එකකට ආවා. දැන් මේ අංක 4 යටතේ තියෙන ඒ row එක අලුත් row එකක්. අපි ආයෙ ලියනවා එහෙනම් tr කියලා. tr අලුත් row එක tr. මේ tr එකේ ලියනවා අපිට table date එකක්. tr එකේ ලියනවා table date එකක්. table data එක 40යි. අගය 40යි. table date එකේ. ආයෙ ලියනවා ආයි ඒ table data එක close වෙනවා. අපි ලියනවා close table data. හැබැයි ඒ row එකේ 40 දැම්මට තාම row එක ඉවර නැහැ. මොකද ඒ row එකේ තවත් date එකක් තියෙනවා 60යි කියලා. ඒ නිසා අපි එයාවත් දානවා td එනේ table data කියලා 60යි කියලා ගයක් දැම්මා. දැන් අපි මේ td එකත් close කරා. close td. අනේ 60 කියලා දැම්මට පස්සේ ඒ row එකත් එතනින් ඉවරයි. ඒක නිසා අපි කරන්නේ close කරනවා tr එක.
close කරනවා tr එක. tr close කරා. දැන් පුතේ අපි table එකම හදලා ඉවරයි. එහෙමනම් අපි අවසානයේදී close කරනවා table කියලා. අර උඩ table border කියලා ලිව්වා. අපි table තමයි tag එක. ඊට අපි table කියන එක පමණක් close කරලා දානවා. අපි close කරා ඔන්න table කියලා. හරි. දැන් ඔය මේ table එකට දාලා tags ටික තමයි මම ලිව්වේ. අපි බලමු save කරලා. මම save කරා. අපි යමු web පිටුවට. මම web පිටුවට ගියා. දැන්ට එහෙම එකක් නෑ කොහෙවත්. හොඳයි. table එකක් ඒ වගේ. අපි ඔන්න refresh කරමු. refresh කරා. දැන් බලමු ගිහිල්ලා. මෙන්න මෙතනම මේ table එකටම යටින් මෙතන තියෙනවා date මේ මොකද අලුත් table එක. කලින් එකට යටින්. එතන මට මේ දෙක අතර පරතරයකුත් තියාගන්න ඕන නම් භාවිතා කරන්න tag එකක් මට තියෙනවා. මොකද්ද? මේ tables දෙක අතර මට පේලියක් හිස්ව තියාගන්න ඕන නම් භාවිතා කරන්න tag එකක් තියෙනවා. ඔව්. අශේන් අන උත්තරයක් දෙනවා br එක දානවා මම. br එක. break කරනවා line එක. save කරා. ඔන්න පරතරයක් ආවේ දෙන්න අතරේ. දැන් ඔයාට හිතේ කාට හරි දෙන්න පුළුවන් නෑ අර table එක විදිහටම මේක නෑනේ කියලා. අර මේක විදිහටම නෑනේ කියලා. පුංචි වෙනසක් තියෙනවා ඕනනම්. ICT marks කියන එක center වෙලා නෑ. අපිට ඒක ඕනනම් center කරගන්න පුළුවන්. ICT marks එක මම ඒක පස්සේ කියනවා center කරන විදිය. align කියලා center ලියන්න තියෙන්නේ. හරි. ඒතර අපි දැන්ට කතා කරන්නේ පුතේ මෙන්න මේ columns දෙකක් එකක් බවට පත් කරන විදිය. columns දෙකක් එකක් බවට පත් කරපු විදිය. ඒතර columns දෙකක් එක කෝෂයක් බවට පත් කරන්න නම් අපි td කියන tag එකත් එක්ක මේ තියෙන යාගේ tags ටික td කියන tag එකත් එක්ක අපි ලිව්වා call span සමානයි 2යි කියලා. කොච්චරයි කරේ? අපි table border කියලා පටන් ගත්තා. පළවෙනි tr එකට ආවා. ඒ කියන්නේ මේ පේලියට ආවා. ඒක ලිව්වා td table date එක columns දෙකකට පොදුවේ දාගන්න. ඒ කියන්නේ td call span සමානයි 2යි. ICT marks කියලා ලිව්වා. td එක close කරා. අදාළ table date එක අවසන් කරා. හරි. ඔච්චරයි අපි කරේ. ඉතිරි දේවල් සාමාන්‍ය විදිහටම තමයි තියෙන්නේ. ITR එකක් පටන් ගත්තා. ඒක ලිව්වා td එකක් first paper td close කරා. ඒ row එකේම ITD එකක් ලිව්වා. second paper td close කරා. දැන් row එක ඉවරයි. එහෙනම් tr එක close කරනවා. ඔය විදිහට අපිට ඕන තරමක් ඔය රටාවටම table එකට අගයන් දාගෙන යන්න පුළුවන්. හරි ඔය රටාවට. හරි. අපි ලියමු පුතේ call span කියලා. අපි ලියුවා call span කියලා මාතෘකාවක්. ඒක යටතේ ලියමු call span කියලා. තීරු කිහිපයක්. තීරු හොඳේ columns මේ කියන්නේ. තීරු කිහිපයක් එකතු කර තීරු කිහිපයක් එකතු කර තීරු කිහිපයක් එකතු කර තනි කෝෂයක් සැකසීමට තීරු කිහිපයක් එකතු කර තනි කෝෂයක් සැකසීමට තනි කෝෂයක් සැකසීමට මෙම ගුණාංගය භාවිතා කරයි. තීරු කිහිපයක් එකතු කර තනි කෝෂයක් සැකසීමට මෙම ගුණාංගය භාවිතා කරයි. මෙම ගුණාංගය භාවිතා කරයි. එතනටම ලියමු. එකතු කරන තීරු සංඛ්‍යාව එකතු කරන තීරු සංඛ්‍යාව මෙම ගුණාංගයේ අගය වේ. එකතු කරන තීරු සංඛ්‍යාව මෙම ගුණාංගයේ අගය වේ. මෙම ගුණාංගයේ අගය වේ. හරි පුතේ. ඔයාලා ඔතන යටින් මෙන්න මේ ICT marks කියලා තියෙන වගුව ඇඳලා අදාළ tags ටික ලියාගමු. ICT marks කියන මේ වගුව ඇඳලා මෙන්න අදාළ tags ටික ලියාගමු. විනාඩි 4ක් 5ක් දෙන්නම්. ICT marks first paper second paper එහෙම තියෙන වගුවක් ඒක අඳින්න.
table border සමාන එකයි tr or td call span අනේ tags ටික ලියාගෙන යන්න. table එක අවසන් වන තෙක්. ලියමු පුතේ ප්‍රශ්නේ. පහත ප්‍රතිදානයට අදාළ HTML කේත කොටස පහත ප්‍රතිදානයට අදාළ HTML කේත කොටස ලියා දක්වන්න. පහත ප්‍රතිදානයට අදාළ HTML කේත කොටස ලියා දක්වන්න. මෙන්න ප්‍රතිදානය. මේ වගුව හොඳේ. මෙන්න මේක තමයි ප්‍රතිදානය. මම රතු පාටින් කොටුවක් අඳින්නේ. අන්න ඒක ඇඳ ගන්න ඔතනින්. මේ වගුව ඇඳා ටැග්ස් ටික ලිව්වා. මේ වගුව ඇඳ ටැග්ස් ටික ලිව්වා. ඔය බෝල්ඩ් කරලා එහෙම නෙවෙයි වෙන ටැග් එකක් භාවිතා කරලා තියෙන්නේ ටේබල් එකේ තියෙන. මේ බෝල්ඩ් වෙන්නේ ඉබේම එතකොට බෝල්ඩ් වෙලා යා සෙන්ටර් වෙනවා ඉබේම. කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔය අතරේම අහන්න පුළුවන් පුතේ. පැහැදිලි නම් මොනවා හරි දෙයක් මැසේජ් එකක් හරි දාන්න.
ලියලි ඉවර නම් මට කියන්න ලියලි ඉවරයි. හරි. දැන් මිතුන් ආතිෆ් ලියලි ඉවරයි. ඔහොම චූටි වෙලාවක් ඉන්න පුතේ. තව විනාඩියක් දෙයක් දෙන්නම්. හරි. දැන් ඇති වෙලාව. තවම ලියන අය කවුරුවත් නැහැනේ පුතේ. තවම ලියන අය කවුරුවත් නැහැ නේද? නෑ හරි. ලියපු එක්කෙනෙක්ම තමයි එකක් කියන්නේ. හරි. පුතේ මේකේ ටැග්ස් ටික මම පෙන්නන්නම්. දැන් මේ මුල්ම එක තියෙන්නේ පළවෙනි එකේ නම් දැන් මුල්ම එක තියෙන්නේ කොලම්ස් 3කට තමයි data එක දාලා තියෙන්නේ. කොලම්ස් 3කට. ඒතර අපි ඒකේ ලියන්න ඕනේ. දැන් ඒකයි මේ ICT marks total කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මුල්ම එක අපි ලියන්න ඕනේ table border සමානයි 1යි. ඊට පස්සේ tr අපි td එකක් ලියනවා call span සමානයි 3යි කියලා. td ලියනවා call span සමානයි 3යි. ඔයාලා මම කියපු මම මෙහෙම කියවගෙන යන්නම් මුලින් අහන් ඉන්න එතකොට බලන්න උත්තර හරිද කියලා. ඊට පස්සේ td එක ලියනවා th එක th call span සමානයි 3යි. මොකද th දැම්මේ පුතේ මේක bold කරලා center කරලා තියෙන නිසා. එතකොට th එක ලියද්දි පුතේ third කියලා තියෙන උඩට ගිහිල්ලා තියෙනවා rd. එතකොට rd ඉහළට යන්න නම් 3 කියන එක ලියලා අපි sup දාන්න ඕනි. 3 කියන එක ලියලා sup දානවා. rd ලියලා sup close කරන්න ඕනි. හරි. ඊපස්සේ අවසානයේදී th close tr එක close. මොකද ඒ tr එකේ එකම data එකයි තියෙන්නේ. ආය අලුත් tr එකක් ඒක ලියනවා th ඒක th එතන ලියනවා ස්පේස් එකක් තියලා call span සමානයි 2යි කියලා. ඉස්සලගේ call span සමානයි 3යි මේකේ 2යි call span සමානයි 2යි ICT marks කියලා th එක දැම්මා. දැන් මෙතනින් th එක close කරනවා th එක close. හැබැයි ඒ row එකේම තව data එකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ අපි හැමතිස්සෙම data දාන්නේ අපිට හම්බෙන මුල්ම අවස්ථාවේ. කියන්නේ මේ පේලියේ පුතේ data එක දාගෙන යනවා. මේ පේලියේ data එක දාගෙන ගියා මෙතනට.
date එක දැම්ම ওই විදියට. හරි ඔන්න date එක දැම්මා. ඊට පස්සේ මෙන්න මෙතන date එකක් තියෙනවනේ පුතේ. ඒ කියන්නේ මෙන්න මේකට එකක්. ඒකටත් ඔය පේලියේ ඉඳන්ම දානවා. මොකද මේ පේලියෙන් තමයි ආව හම්බෙන්නේ මුලින්ම. මේ පේලියේ ඉඳන්ම දානවා. එතන මෙතන date එක අපි ලියන TD එයා columns දෙකකට පොදුවේද තියෙන්නේ? එයා columns දෙකකට පොදුවේද? නෑ. එයා ඉන්නේ row දෙකකට පොදුවේ. එහෙනම් අපි දන්නවා TD row span සමානයි 2යි. TD row span සමානයි 2යි. ඔව්. TD සමානයි row span සමානයි 2 නෙවෙයි. TD space එකක් row span සමානයි 2යි කියලා. හරි. ඊට පස්සේ ලියනවා total. ඊට පස්සේ TD close කරා. දැන් මේ TR එකත් close කරනවා. එහෙනම් අලුත් TR එකේ TD එකක් ලියනවා. first paper TD close. I TD එකක් ලිව්වා. second paper TD close. එච්චරයි. මෙතනින් නවතිනවා. TR එක ඉවරයි. මොකද උඩින් කලින් date එක දැම්මා. TR එක close. අලුත් TR එකක් අලුත් TR එකේ TD එකක් ලියනවා 40යි. TD close. I TD එකක් ලියනවා 60යි. TD close. I TD එකක් ලියනවා 100යි. TD close. අන්න TR close. දැන් ලියලා ඉවරයි ඔක්කොම ටික. දැන් අපි close කරනවා table කියලා. දැන් close කරනවා table කියලා. හරි. එතන මම tags ටික දැන් පෙන්නන්නම්. මම tags ටික පෙන්නන්න ඉතින් මේක right click කරනවා. view page source යනවා. එතකොට tags ටික පෙන්වයි. මෙන්න tags ටික ඊට දාලා මේ තියෙන tags ටික ඊට දාලා table border සමාන 1යි ඊට පස්සේ tr th call span සමාන 3යි third කියන එක තමයි මේ ලියලා තියෙන්නේ third 3 sup ලියලා rd sup close එහෙම තියෙන්න ඕනි third කියන rd වලට ගිහිල්ලා තියෙන්නේ ඒක නිසා පස්සේ 3 term test third term test කියන එක දැන් th එක close කරා ඒ row එකේ මෙච්චරයි තියෙන්නේ ඒ නිසා tr එක close කරා tr එක close කරා අලුත් tr එකක් මම මෙයා වෙනමම ගත්තා අයින් කළා හරි ඔය විදියට මම බලන්න අලුත් tr එකක් එන්න මෙන්න මෙතන tr එකක් ඒක කියනවා th call span සමානයි 2යි th space එකක් call span සමානයි 2යි ඒක කියනවා ICT marks ඊට පස්සේ th close table header එක close දැන් tr එකේම ඒ row එකේම total කියන එක තියෙන්නේ අපි ලියනවා td row span සමානයි 2යි total කියලා. එයා row දෙකකට පොදුවේ ඉන්නේ. row span සමානයි 2යි total. දැන් අනේ td එක close කරන්න ඕන මම close කරලා නැහැ. close නොකරට ඒක වැඩ කරනවා ගන්න. හරි td එක close කරන්න ඕන මෙතනින් total වලින් පස්සේ close td. ඊට පස්සේ tr එක close ඒ row එක එතනින් ඉවරයි. දැන් අලුත් tr එකක් ඒක ලියව td first paper td close td second paper td close tr close කියලා. හරි. ඊට පස්සේ ආය අලුත් tr එකක් ඒක ලියව td 40යි td close td 60යි td close td 100යි td close tr close අවසානයේ table එක close වෙනවා. දැන් මේ සියලු tags ටික ඔයාලට පේන්න තියෙනවා. නිවැරදිව එක පොඩි වැරද්දක් මගේ එකේ තියෙනවා. අර total කියන එකේ td එක close කරලා නැහැ. total කියන එකේ td එක close කරලා නැහැ. අමෝද් th කියලා එතනම තමයි ලියන්නේ call span සමානයි 3. th space call span සමානයි 3. නැතුව th කියන tag එක වෙනමම ලියලා ඒක අරක වෙනමම ලියන්න බෑ. හරිද අමෝද්? නමුත් ලියලා level තියෙන හොඳයි. හරි. ඒ පොඩි වැරද්දක් වෙලා තියෙන්නේ අනිත් ඒවා හරි ඒක. හරි හරි. ඒකේ කලින් එකේ වැරද්දක් තියෙන පුංචි. අනිත් දේවල් ටික හරි. හරි. ගැටලුවක් නැහැ නේ පුතේ ලියලා ඉවරයි නේ හැමෝම. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ලියා ගන්න මට කියන්න. අපේ මූලික tags ඔක්කොම වගේ ඉවරයි. තව එක tag එකක් තියෙන table සම්බන්ධයෙන් කතා කරන්නේ caption කියලා එකක්. කියන්නේ පුතේ
අපේ ටේබල් එකට අපි මාතෘකාවක් ඇතුළත් කරනව නම් අන්න අපි භාවිතා කරනවා caption කියලා tag එකක් ටේබල් එකට මාතෘකාවක් ඇතුළත් කරද්දී page එක open කරන notepad එකකින් එතකොට අපි දැන් මෙන්න මේ third term test කියන අන්නේ ටේබල් එකට මාතෘකාවක් ඇතුළත් කරන්න ඕන කියලා. එහෙමනම් tables ගොඩක් දැන් අපේ එකේ තියෙනවා. මෙන්න අපේ ටේබල් එක. අපි පටන් ගත්තේ ටේබල් border සමාන එකයි කියලානේ. අන්න ඒක ඇතුලෙන්, කියන්නේ එතන ඇතුලෙන් tag එක ඉවරනාට පස්සේ ටේබල් border සමාන එක කියන එක පස්සේ අපි ලියනවා caption කියලා එකක්. caption කියන්නේ මේ මාතෘකාව caption. the caption කියලා ලියුව less than greater than අතරේ ඊට පස්සේ මාතෘකාවක් ලියනවා. මම මාතෘකාවක් ලියනවා term test කියලා. දැන් third කියලා ලියන්නේ මම නිකන් term test කියලා ලියනවා. term test මාතෘකාව. දැන් caption එක පුතේ close කරනවා. close caption. caption එක close කරා. දැන් මෙයාව පුතේ save කරාට පස්සේ දැන් මම ලියුවා caption term test close caption. ඒක ලිව්වේ table කියන tag එක පටන් ගත්තට පස්සේ. හරි. ඊට පස්සේ save කරනවා. save කරාට පස්සේ පුතේ බලන්න අපේ වගුවේ ඉහළින් මේ මාතෘකාව පෙන්වාවි. අපේ වගුවේ ඉහළින් මාතෘකාව පෙන්වනවා. මම ඔන්න refresh කරනවා. අන්න වගුවේ උඩින් term test කියලා මාතෘකාවක් පෙන්වනවා. වගුවේ ඉහළින්. මේ tag එකේ තියෙනවා පුතේ ඕනනම් ගුණාංග මහ ගොඩක් නෑ. ගුණාංග තියෙනවා මේ මාතෘකාව තියෙන තැන මාරු කරන්න පුළුවන්. දැන් තියෙන්නේ ඉහළින්ම අපිට ඕනනම් අපේ වගුවේ යටින් මේ මාතෘකාව දාන්නත් පුළුවන්. ඒතර වගුවේ යටින් පුතේ මාතෘකාව දානව නම් අපි alignment එකක් භාවිතා කරන්නේ එක එල්ල කිරීමක්. එතකොට අපි ලියනවා caption කියන එක ඇතුලේ අපි ලියනවා align සමානයි bottom කියලා. bottom. හරි. align සමානයි bottom. ඒ කියන්නේ දැන් bottom එකේ පල්ලෙහාට ගිහිල්ලා තියාගෙන ඉන්න මාතෘකාව අපි මම save කරා. ඔන්න වෙබ් පිටුවට ආව refresh කරනවා. refresh කරාට පස්සේ දැන් term test කියන මාතෘකාව තියෙන යටින්. අපේ වගුවේ යටින්. ඒතර අපිට ඕන නම් වගුවේ ඉහළින් මාතෘකාව දාන්නත් පුළුවන්. align කියන ගුණාංගය පාවිච්චි කරලා මාතෘකාව වගුවේ පල්ලෙහාට යැවීමේ හැකියාවක් තියෙනවා. හරි. සාමාන්‍ය ඉබේ එන්නේ වගුවට උඩින් තමයි caption එක එන්නේ. මාතෘකාව එන්නේ. හරි. අපි ඔතන යටින් ලියාගමු පුතේ. අර කලින් ප්‍රශ්නේ මොනවා හරි ලියා ගන්න බැරි වුණා නම් මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මගෙන් අහන්න ඕනි. හරි. ලියමු ඔතන යටින් මාතෘකාවක් වගුවට මාතෘකාවක් ඇතුළත් කිරීම. වගුවට මාතෘකාවක් ඇතුළත් කිරීම. වගුවට මාතෘකාවක් ඇතුළත් කිරීම. හරි. එතන යටින් ලියා ගමු පුතේ මෙන්න මේ ටැග් එක. දැන් මේ align bottom මේක ඕනේ නැහැ. මෙන්න මේක ලියා ගමු. ඒ ටික නැතුව මෙන්න මේක ලියන්න. දැන් මේ select කරපු කොටස ලියා ගන්න. caption term test caption close. caption term test caption close. close caption. හරි. caption එකේ එතන අපි පොඩි ඡේදයක් ලියමු. වගුවේහි මාතෘකාව වගුවේහි පහළින් දැක්වීමට වගුවේහි මාතෘකාව වගුවට පහළින් දැක්වීමට align නැමැති ගුණාංගය පහත පරිදි භාවිතා කළ හැකි වේ. align
නැමැති ගුණාංගය පහත පරිදි භාවිතා කළ හැකි වේ. align නැමැති ගුණාංගය පහත පරිදි භාවිතා කළ හැකි වේ. මේක ලියමු. caption align සමානයි bottom. දැන් එළියෙන term test caption clause. caption align සමානයි bottom term test caption clause. හරි. තව එක දෙයක් මට කියන්න බැරුණා මුල් හරියේදී. මේකත් ඉරිගාන පේපර් වල සමහර අවස්ථාවල අහනවා පුතේ අපි කොහොමද අපේ වෙබ් පිටුවට කමෙන්ට් එකක් දාන්නේ කියලා. සාමාන්‍යයෙන් පුතේ අපි වෙබ් පිටුවට දාන කමෙන්ට් එක වෙබ් පිටුව තුල පෙන්වන්නේ නැහැ. හැබැයි වෙබ් අඩවි සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන අය, ඒ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන අය, ඒගොල්ලෝ ඇවිල්ලා මෙන්න මේ source code එක දිහා බලනවා. මේ අපි මේ ලියලා තියෙන codes ටිකක් tags වලින් අනේ source code එක දිහා බලනවා. ඒතර අපිට පුළුවන් වෙබ් පිටුවට කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ කමෙන්ට් එක පුතේ පෙන්වන්නේ අර source code එකේ. අපේ මේ tags අතරේ තමයි කමෙන්ට් එක පෙන්වන්නේ. ඒතර මම කමෙන්ට් එකක් දානවා පුතේ අපේ වෙබ් පිටුවට. කමෙන්ට් එකක් දාන්නේ පුතේ මෙන්න මෙහෙම tag එකකින්. මෙන්න මේ ලකුණයි. මොකද මේ ලකුණ? මොකද මේ ලකුණ? මෙන්න මේ ලකුණයි. ඔයගොල්ලෝ සමහරට කියන්නේ මේක හර්ෂාදී ලකුණ. එහෙම නැත්නම් විස්මයාර්ථ ලකුණ. එහෙම කියලා. හරි. මේකට අපි සිංහලෙන් කියනවා තිත් කුල කියලා. මෙන්න මේ ලකුණයි. يعني තිත් කුලයි. මෙහෙම ඉරි කෑලි දෙකකුයි. එහෙනම් අපි හයිපන්ස් දෙකක්. හරි භාවිතා කරනවා පුතේ මොනවද? කමෙන්ට් එකක් විවරණයක් ඇතුළත් කරන විවරණ කියලා අපි සිංහලෙන් කියන්නේ කමෙන්ට් විවරණ ඇතුළත් කිරීමට. ඊපස්සේ ඔතනින් ලියනවා මම ලියනවා මගේ නම ෆෝන් නම්බර් එක ඔය වගේ දේවල් ලියන්න පුළුවන්. එතකොට කාට හරි ඕන නම් කතා කරන්න පුළුවන් මේ වගේ වෙබ් අඩවියක් හදා ගන්න. හරි ඔය විදිහට මම ලිව්වා. ඒතර කමෙන්ට් එක පුතේ අවසන් වෙන්නේ පොඩි ඉරි කැලි දෙකකින් ඔය විදිහට. මෙන්න මේක කමෙන්ට් එකක්. මේක කමෙන්ට් එකක්. ඒතර අපි ටැග්ස් අර ඕපන් කරලා ක්ලෝස් කරලා එහෙම මොකුත් නැහැ. ටැග් එක ඇතුළේම කෙලින්ම ලිව්වා. ඔන්න තිත් හුල නැත්නම් හර්ෂාදී ලකුණක් දැම්මා. පොඩි ඉරි කැලි දෙකක් ගැව්වා. අපිට ඕන දේ ලිව්වා. ඕන තරමක් ලියන්න. අවසානයේදී ආයේ පුංචි ඉරි කැලි දෙකකින් තමයි නවත්තන්නේ අපි. හරි ඔය තියෙන කමෙන්ට් එකක් විවරණයක්. මෙයාව ගබඩා කරාට පස්සේ සේව් කරාම එයා අපේ වෙබ් පිටුවේ පුතේ කොහෙවත් පෙන්වන්නේ නැහැ. අපේ වෙබ් පිටුව බලන්න. වෙබ් පිටුවේ කොහෙවත් එයා නැහැ. වෙබ් පිටුවේ කොහෙවත් එයා නැහැ. හරි. හැබැයි අපි පුතේ මේක source code එකට ගිහිල්ලා බලුවොත් මෙයාව right click කරලා view page source වලට ගියොත් එහෙම view page source මම මේකට ගියා. ඒතර කමෙන්ට් එක පෙන්නලා ඇති පුතේ කොළ පාටින්. හරි සාමාන්‍යයෙන් කමෙන්ට්ස් පෙන්නන්නේ කොළ පාටින්. ඔය එක අමෙති. මෙන්න කමෙන්ට් එක එයා කොළ පාටින් පෙන්නනවා. හරි අපේ කමෙන්ට් එක. ඒතර අපිට ඔය විදියට කමෙන්ට් එකක් එන්න විවරණයක් ඇතුළත් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙබ් පිටුවල එහෙම ඔම විවරණ ඇතුළත් කරලා තියෙනවා. වෙබ් පිටුව නිර්මාණය කරපු කෙනාගේ නම එහෙම නැත්නම් ඒ ආයතනය ඒගොල්ලන්ගේ විස්තර ඇතුළත් කිරීම සඳහා කමෙන්ට් එකක් දාලා තියෙනවා. හරි. ඒතර මතක තියාගන්න ඕන පුතේ ඉරිගාන පේපර් එකේ අහලා තියෙන O level වලත් කමෙන්ට් එකක් ඇතුළත් කරන ටැග් එක. ඒතර එයා බලාපොරොත්තු වෙන්නේ මේ හර්ෂාදී ලකුණේ මේ ඉරි කැලි දෙකයි. අර මෙන්න මේ සිලෙක්ට් කරපු කොටස. ඒක තමයි ඉරිගාන පේපර් එකේ උත්තරේ විදිහට දීලා තියෙන්නේ. කමෙන්ට් එකක් විවරණයක් ඇතුළත් කිරීම සඳහා භාවිතා කරන කේතය. හරි ටැග් එක ඔය කිව්වේ හර්ෂාදී ලකුණයි පොඩි ඉරි කැලි දෙකකුයි. අර less than එකත් එක්ක තියෙන්න ඕනි. less than එකත් එක්ක. හරි. ලියමු පුතේ මාතෘකාවක් වෙබ් පිටුවට විවරණ ඇතුළත් කිරීම. මාතෘකාවක් ලියමු. වෙබ් පිටුවට විවරණ කියන්නේ comments වෙබ් පිටුවට විවරණ ඇතුළත් කිරීම. කමෙන්ට් එකක් ඇතුළත් කිරීම. වෙබ් පිටුවට විවරණ ඇතුළත් කිරීම. හරි. එතනින් ලියාගමු මෙන්න මේක. එතනින් ලියාගමු මෙන්න මේක. ඔය සිලෙක්ට් කරපු කොටස.
හරි පුතේ ටැග්ස් ටික ඔක්කොම කතා කරලා ඉවරයි. ටැග්ස් ඔක්කොම කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙන එතනින් එහාට තියරි කොටස් කීපයක් කතා කරන්න. හරි ටැග්ස් ටික අපි ඔක්කොම ඉවරයි. මෙතනින් එහාට තියෙන තියරි කොටස් කීපයක් කතා කරන්න. එතකොට පුතේ සාමාන්‍යයෙන් O level paper එකේ ප්‍රශ්න අහන්නේ ඔය ටැග්ස් ටිකෙන් ලකුණු 8ක් විතර අපි මෙතනින් එහාට ඉගෙන ගන්න තියරි කොටසෙන් ලකුණු 2ක් විතර තමයි එන්නේ පේපර් එකේ. හරි ඒ සෙකන්ඩ් එකේ ෆස්ට් පේපර් එකෙත් ලකුණු 2 3ක් එනවා. මේ හා සම්බන්ධයෙන්. හරි වෙබ් අඩවි හා සම්බන්ධයෙන්. ඒතර ලකුණු 12ක් 13ක් අනිවාර්යෙන්ම මේ පේපර් එකට ලබා ගන්න පුළුවන් හරි ලේසියෙන්. හරි. හරි ලේසියෙන් ලබා ගන්න පුළුවන්. ඒතර මේ පාර ඔයාලට ඉස්කෝලේ පේපර් එකක් එහෙම දෙනවා නම් ඒ පේපර් එකෙත් මේ හා සම්බන්ධ දේවල් ඇතුළත් වෙලා තියෙවි. දැන් අපි නම් ඉස්කෝලේ පේපර් එකක් හදලා තියෙන්නේ අනාවරණ පරීක්ෂණයක් කරන්න. ඒතර මේ හරියට වෙනකම් අපි පාඩම් වල ප්‍රශ්න හදලා තියෙන එකට. හරි. එසා සූදානම් වෙලා ඉන්න ඕනේ මේ ඉස්කෝලේ වලගේ පේපර් එකකුත් හම්බුනොත්. හරි. අපිට වෙබ් අඩවි නිර්මාණය කරද්දී දැන් තියරි කොටස් ටිකක් කතා කරන්නේ. වෙබ් අඩවි නිර්මාණය කරද්දී වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග කියලාම වර්ගයක් තියෙනවා. හැබැයි අපි එහෙම වෙබ් අඩවි නිර්මාණය කිරීමේ කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර තමයි මේ වෙබ් අඩවියක් නිර්මාණය කරන ටැග්ස් ලිව්වේ. ඒතර අපි කිසිම මෘදුකාංගයක් පාවිච්චි කරේ නැහැ. අපි පාවිච්චි කරපු එකම මෘදුකාංගය තමයි නෝට්පෑඩ් එක කියලා කියන්නේ. ඔයාලට මතක ඇති අපි නෝට්පෑඩ් එක මුලින්ම ගනිද්දී මම නෝට්පෑඩ් එකක් ගන්නම්. අපි නෝට්පෑඩ් එක මුලින්ම ගනිද්දී නෝට්පෑඩ් එකේ කිසිම දෙයක් ලියලා තිබුණද? කිසිම දෙයක් ලියලා තිබුණද? මුකුත් ලියලා නැහැ. ඒතර පුතේ මේ නෝට්පෑඩ් එකක් එහෙම නැත්නම් HTML සංස්කාරකයක්. අපි HTML ම ලියන ඒවා තියෙනවා J creator වගේ ඒවා එහෙම. මෘදුකාංග තියෙනවා. ඒත් නෝට්පෑඩ් එක වගේමයි අපිට සුදු පාට කොලයක් දෙන්නේ කිසිම පහසුකමක් අපිට ලබා දෙන්නේ නැහැ. J creator වලින් නම් මූලික ටැග්ස් ටික දෙනවා. හැබැයි ඉතින් එහාට එතනින් එහාට එයා අපිට කිසිම පහසුකමක් සපයන්නේ නැහැ. ඒතර පුතේ මෙහෙම වෙබ් අඩවියක් හදන්න අපිට දැනුම අඩුවෙන්ද තියෙනවනේ වැඩියෙන්ද? උඹ ටැග්ස් ලියලා වෙබ් අඩවියක් හදන්න අපිට දැනුමක් මහලකුවට මේ සම්බන්ධයෙන් තියෙන්න ඕනද නැද්ද කියලා අහන්නේ මේ. ඔව්. දිලංක කියන දැනුමක් ඕන කියලා. තව කවුරුවත් මුකුත් කියන්නේ නැද්ද? මිතුනුත් කියනවා දැනුමක් ඕන කියලා. හරි. ඔව් මට කවුරු හරි කියන්න වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කරන කේතය මොකක්ද? වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කරන කේතය. IMG SRC. IMG SRC කියලා. හරි. අපේ වෙබ් පිටුවට මාතෘකාවක් ඇතුළත් කරන කේතයක් මට කියන්න. HR1 HR1 කියලා කිව්වේ නෑ. H1 H1 ඔව් H1 කියලා අපි කිව්ව H1 වල ඉඳන් H6 වෙනකන් තියෙන H6 කියන්නේ හැබැයි කුඩායි H1 නම් ගොඩක් විශාලයි. හරි. එතකොට ඔය සියල්ල අපි මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න එක විතරක් නෙවෙයි. අපි දැනගන්න ඕන මේ ටැග්ස් ලියන ක්‍රමය. දැන් IMG SRC සමානයි පින්තූරේ නමනේ. එතකොට පින්තූරේ ෆෝල්ඩ් එක ඇතුළෙම තියෙන්න ඕනේ. ඒව මතක තියාගන්න ඕනේ. එතකොට මේ නෝට්පෑඩ් එකක් එහෙම නැත්නම් වෙබ් සංස්කාරකයක් භාවිතා කරලා නැත්නම් අපි කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරනම මෘදුකාංගයක් භාවිතා කළා වෙබ් අඩවියක් හදන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද HTML සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබිය යුතුයි. නේ? ඒක නිසා වෙබ් අඩවි නිර්මාණය කරන ඒ කියන්නේ අපි මෘදුකාංග ගත්තොත් මේ නෝට්පෑඩ් එක වගේ එකක් පාවිච්චි කරලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හරි අමාරුයි. මොකද ඒ සම්බන්ධයෙන් ලොකු දැනුමක් තිබිය යුතු වෙනවා. හැබැයි පුතේ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහාම හඳුන්වා දෙන මෘදුකාංග තියෙනවා. ඒතකොට ඒ වෙයිදී අපි මේ තරම් මහන්සි වෙන්න ඕනේ නෑ. ඒ මොකද එයා අපිට අවශ්‍ය මූලික කේතයන් ලබා දෙනවා. උදාහරණයක් අපිට පින්තූරයක් ඇතුළත් කරගන්න ඕන වුණොත් අපි Word වල පින්තූරයක් ඇතුළත් කරන්නේ insert වලට ගිහිල්ලා picture වලට ගිහිල්ලා අන්න ඒ වගේ පින්තූර ඇතුළත් කළ හැකි ඒ විදිහටම අකුරු ඇතුළත් කළ හැකි මෘදුකාංග තියෙනවා වෙබ් අඩවි නිර්මාණය සඳහාම හදපු. දැන් නෝට්පෑඩ් එක වෙබ් අඩවි නිර්මාණය සඳහාම හදපු එකක් නෙවෙයි. හැබැයි වෙබ් අඩවි නිර්මාණය සඳහාම නිර්මාණය කරපු මෘදුකාංග තියෙනවා. අන්න ඒව භාවිතා කරලා
අපි වෙබ් අඩවියක් හදනවා නම් අපිට මේ නෝට්පෑඩ් එක පාවිච්චි කරන තරම් දැනුමක් වුවමනා වෙන්නේ නැහැ අපේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්න. අපිට ලේසියෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔව් WordPress වගේ එකක් පාවිච්චි කරා. හරි. ලේසියෙන් වෙබ් අඩවියක් නිර්මාණය කළ හැකියි. එතකොට මේකට අපිට කියනවා සංකල්පයක්. මේ සංකල්පයක් මෙතන තියෙන්නේ. ඒ සංකල්පයට කියනව නම ඒ තමයි විස්විග් කියලා. මේ සංකල්පයට කියනවා පුතේ නමක් විස්විග් කියලා. මම එක පොඩක් ලියලා පෙන්නන්නම්. විස්විග් ඔන්නෝම විස්විග් කියලා. මේක කියවන්නේ විස්විග් කියලා. හරි විස්විග් කියලා කියන්නේ පුතේ මේකෙන් කියවෙන්නේ what you see is ඔන්න තමයි විස්විග් කියලා කියන්නේ. what you see is what you get. එතකොට පුතේ ඒ කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක් තියෙනව නම් අපි දකින්නේ මොනවද? අපිට මේ මෘදුකාංගය පාවිච්චි කරලා ඒව ගන්නත් පුළුවන්. වෙන tags ලියන්න ඕනේ. insert picture, insert table ඒ විදිහට තමයි අපි ඔය හදපු වගුවක් ඒගොල්ලෝ හදන්නේ. insert table දුන්නා වගුව එනවා. වගුවේ row දෙකකට අදාළ නම් ඒ row දෙක select කරා merge කරා. හරි. අර excel වල වගේ. එහෙම වගුව හදන්න පුළුවන්. එතකොට ඊට දාලා tags ටික එයා ඉබේ ලියනවා. ඊට අදාළ tags ටික ඉබේ ලියනවා. එහෙම ඒවා තියෙන පුතේ මේ විස්විග් කියන සංකල්පයට අනුව what you see is what you get කියන මෙන්න මේ සංකල්පයට අනුව නිර්මාණය කරන ලද වෙබ් නිර්මාණ මෘදුකාංගවලදී. ඒතර එහෙම වෙබ් නිර්මාණ මෘදුකාංග වලින් අපි මහන්සි වෙන්න උවමනා නැහැ. එච්චර දැනුමක් අපිට උවමනා නැහැ. අපිට හරි ලේසියෙන් වෙබ් අඩවි නිර්මාණය කරන්න පුළුවන්. ඒතර මෙහෙම පුතේ අර ඔය විස්විග් කියන සංකල්පයට අනුව වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි. එකක් තමයි වෙබ් සංස්කාරක. අපි කියනවා web authorizing tools. web authoring tools. වෙබ් සංස්කාරක. අනිත් එක තමයි සන්ධාර කළමනාකරණ පද්ධති කියලා. දැන් මතක තියාගන්න ඕනේ. අපිට පුතේ නෝට්පෑඩ් එක වගේ එකක් පාවිච්චි කරලා හරි අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඒකට වෙබ් අඩවි නිර්මාණය හා සම්බන්ධ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. හරි. ඒ වගේම දැන් හොඳට වෙබ් අඩවියක් මේ හරහා නිර්මාණය කරන්න බෑ. මොකද සරල කේත කීපයක් පමණක් තියෙන නිසා. හැබැයි විස්විග් කියන සංකල්පයට අනුව what you see is what you get කියන සංකල්පයට අනුව වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහාම හදපු මෘදුකාංග අපිට හඳුන්වා දෙනවා. ඒව හදලා තියෙන්නේ වෙබ් අඩවි නිර්මාණය සඳහාමයි. ඒතර එහෙම මෘදුකාංග භාවිතා කරොත් අපිට පුතේ එච්චර දැනුමක් නැතිව වුණත් හරි පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතර එහෙම මෘදුකාංග වර්ග දෙකක් තියෙනවා. විභාගෙදි මේක අහනවා මේ වර්ග දෙක. හරි. ඒතර වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි. ඒ මොනවද? එකක් වෙබ් සංස්කාරක, අනිත් එක සන්ධාර කළමනාකරණ පද්ධති. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි. එකක් වෙබ් සංස්කාරක, අනිත් එක සන්ධාර කළමනාකරණ පද්ධති. content management system. කෙටියෙන් CMS කියලා ඔයාලට කියයි. සන්ධාර කළමනාකරණ පද්ධති. ඔය වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙක. හරි මතක තියාගන්න ඕනේ. ලියමු අපි මාතෘකාවක් ලියන්න මේ තියරි කොටසට. Visual Studio ඒ කියන්නේ පුතේ වෙබ් නිර්මාණ මෘදුකාංග තමයි. වෙබ් සංස්කාරක වලට අපි ඒව ගන්න. වෙබ් සංස්කාරක. Visual Studio කියන එක. හරි. ලියමු මාතෘකාවක් වෙබ් නිර්මාණ මෘදුකාංග. මාතෘකාවක් ලියන්න වෙබ් නිර්මාණ මෘදුකාංග. වෙබ් නිර්මාණ මෘදුකාංග. ලියමු. එතන යටින් ලියමු. සරල වදන් සකසන මෘදුකාංග හෝ සරල
වදන් සකසන මෘදුකාංග හෝ සරල වදන් සකසන මෘදුකාංග හෝ HTML සංස්කාරක HTML සංස්කාරක භාවිතා කරමින් HTML සංස්කාරක භාවිතා කරමින් සංස්කාරක භාවිතා කරමින් වෙබ් අඩවි නිර්මාණයට HTML භාෂාව පිළිබඳව HTML භාෂාව පිළිබඳව ඉහළ දැනුමක් HTML භාෂාව පිළිබඳව ඉහළ දැනුමක් අවශ්‍ය වේ. ඉහළ දැනුමක් අවශ්‍ය වේ. මීට අමතරව කේතනය කිරීමට වැඩි කාලයක් ගත වන අතර යාවත්කාලීන හා සංශෝධනය කිරීමට HTML කේතයේ වෙනස්කම් සිදු කළ යුතුය. HTML කේතයේ වෙනස්කම් සිදු කළ යුතුය. හරි. අලුච්ඡේදකින් වෙබ් අඩවි නිර්මාණයට පහසුකම් සපයන වෙබ් නිර්මාණ මෘදුකාංග භාවිතා කර ඉතා ඉක්මනින් වෙබ් අඩවි නිර්මාණය කළ හැකිය. Viswig මම ඉස්සර ලියපු එක Viswig මේක ලියගන්න Viswig වරහන් ඇතුලේ what you see is what you get. Viswig වරහන් ඇතුලේ what you see is what you get. Viswig සංකල්පයට අනුව රූපමය අතුරුමුණතක් තුල Viswig සංකල්පයට අනුව රූපමය අතුරුමුණතක් තුල වෙබ් අඩවි නිර්මාණයට පහසුකම් සපයනු ලබයි. අලුච්ඡේදකින් වෙබ් අඩවි නිර්මාණය සඳහාම නිර්මාණය වූ මෘදුකාංග
වෙබ් අඩවි නිර්මාණය සඳහාම නිර්මාණයෝ මෘදුකාංග වර්ග දෙකක් නිර්මාණයෝ මෘදුකාංග වර්ග දෙකක් පහත දැක්වේ. වෙබ් අඩවි නිර්මාණය සඳහාම නිර්මාණයෝ මෘදුකාංග වර්ග දෙකක් පහත දැක්වේ. එක පළවෙනි එක වෙබ් සංස්කාරක වෙබ් authoring tools වෙබ් සංස්කාරක පළවෙනි එක වෙබ් සංස්කාරක දෙවැනි එක සන්දාර කළමනාකරණ පද්ධති අපි කියන CMS කියලා content management system සන්දාර කළමනාකරණ පද්ධති CMS content management system සන්දාර කළමනාකරණ පද්ධති. හරි. උතර මතක තියාගන්න ඕන පුතේ අපි notepad එක වගේ ලියලා වෙබ් අඩවිය හදුවොත් ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. හොඳ දැනුමක් තියෙනවා, හොඳට මතකයේ තියෙන ඕන tags ඒකෙන් ලියනව නම්. හැබැයි වර්තමානයේ රූපමය අතුරු මුහුණතක් තුල අපිට ලස්සන ඉන්ටර්ෆේස් එකක් දෙනවා. මේ ඉන්ටර්ෆේස් එකේ ඉඳගෙන වෙබ් අඩවි නිර්මාණය කිරීමට අවශ්‍ය පහසුකම් සපයනවා මේ Viswig කියන සංකල්පය අනුව. Viswig what you see is what you get කියන සංකල්පය අනුව. උතරපතේ මේ අනුව එයා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකක් හඳුන්වා දෙනවා. ත්‍රිභාග පේපර් එකේ ආවි. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි. එකක් web authorizing tools කියන්නේ වෙබ් සංස්කාරක. වෙබ් සංස්කාරක. ඊට අමතරව තව එකක් තියෙනවා සන්දාර කළමනාකරණ පද්ධති. වෙබ් සංස්කාරක අනිත් එක සන්දාර කළමනාකරණ පද්ධති. මතක තියාගන්න ඕනේ. අතර වෙබ් සංස්කාරක කියලා කියන්නේ පුතේ අපි web authorizing tools කියලා කියන්නේ ත්‍රිමාන රූපමය අතුරු මුහුණතක් තුල අර චිත්‍රක අතුරු මුහුණතක් තුල ඉඳගෙන අපිට වෙබ් අඩවි නිර්මාණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා මෙන්න මේ වෙබ් සංස්කාරක කියන කෙනා. වෙබ් සංස්කාරක කියන්නේ මෘදුකාංගයක්. ඒතර ඒකෙදි පුතේ අර රූපමය අතුරු මුහුණතක් තුල ඉඳගෙන අපිට අදාළ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට අවශ්‍ය පහසුකම් සපයනවා. ඒතර පුතේ සාමාන්‍යයෙන් අපි ඕන වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී අර අපි ලිව්වා වගේම කේත ටිකකුත් වෙබ් අඩවියේ තියෙනවා. අර අපි ලිව්වා වගේම කේත වෙබ් අඩවියේ තියෙනවා. එතකොට අන්න අපිට අපි රූපමය අතුරු මුහුණතකින් වෙබ් අඩවිය නිර්මාණය කරද්දී මෙන්න මේ කේත කවුළුවේ අර කෝඩ් වින්ඩෝ එකේ කේත කවුළුවේ කේත ඉබේ ලියවෙනවා. අපිට insert table ගිල්ලා වගුවක් ගත්තොත් HTML වලදී එයා table border සමාන එකයි TRTD ඔය ටික ඉබේ දා ගන්නවා. වගුවක් ගත්තොත් එහෙම. අතරපති අපි වෙබ් සංස්කාරක මෘදුකාංග භාවිතා කරනකොට එයා දෙනවා අපිට රූපමය අතුරු මුහුණතක්. ඒකේ ඉඳගෙන අපිට වැඩ කරන්න පුළුවන්. මේ රූපමය අතුරු මුහුණතේ ඉඳගෙන. එතකොට අපිට HTML පිළිබඳව එහෙම දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු දැනුමක් නෙවෙයි. HTML ගැන දැනුමක් කිසිම දැනුමක් නැති වුණත් අපිට පුළුවන් වෙබ් පිටු නිර්මාණය කරන්න වෙබ් සංස්කාරක වලින්. එතකොට අපි වෙබ් සංස්කාරක වලින් අදාළ පින්තූර කියන්නේ අපි insert image කියලා පින්තූරයක් ගන්නවා. insert table කියලා වගුවක් ගන්නවා. එහෙම කරද්දී එයා වෙනමම දෙනවා කෝඩ් වින්ඩෝ එකක්. එක තැනකින් පෙන්නනවා අපි පින්තූර ඇතුළත් කරන විදිය, තව පැත්තකින් පෙන්නනවා අපේ කේත කවුළුව. අතට අපි පින්තූරයක් ඇතුළත් කරද්දී ඉබේ එයා කේත කවුළුවේ කේත ලියා ගන්නවා. අපිට මේ කේත පිළිබඳව බලන්න ඕනේ. අපි අර සාමාන්‍ය විදිහට පින්තූර ඇතුළත් කරගත්තා, වගුව ඇතුළත් කරගත්තා, කේත කවුළුව ඉබේ ලියවෙනවා. උතර කේත කවුළුවක් ගැන දැනුමක් තියෙනවා නම් තව හොඳයි. ඇයි? කැමති නම් කේත වෙනස් කරන්නත් පුළුවන්. දැනුමක් තියෙනවා නම් හොඳයි. හැබැයි ඒ පිළිබඳව කිසිදු දැනුමක් නැති කෙනෙකුට වුණත් වෙබ් අඩවි නිර්මාණය කරන්න පුළුවන්. වෙබ් authorizing tools එවන වෙබ් සංස්කාරක භාවිතයෙන්. එතකොට පුතේ වෙබ් සංස්කාරක තියෙනවා සමහර ඒවා සල්ලි වලට ගන්න ඕනේ ඒවා. සල්ලි වලට ගන්න ඕනේ ඒවා තමයි ඔය Dreamweaver, Coffee Cup, Cold Fusion, Expression Web වගේ ඒවා තියෙනවා. ඒවා සල්ලි ගෙවලා ගන්න ඕනේ ඒවා. හරි ගන්න Visual Studio ඔය ඉස්සලා ඇහුවේ පුතේ. ඒ වගේ ඒවා.
හැබැයි අපිට නොමිලේම ලබා දෙන වෙබ් සංස්කාරකක් තියෙනවා. නොමිලේම ලබා දෙන ඒවා. ඒව තමයි Composer, CK Editor, Blue Griffin වගේ ඒවා. මේ Composer, CK Editor, Blue Griffin කියලා ඒවා මෘදුකාංග තියෙනවා. ඒව ලබා දෙන්නේ පුතේ නොමිලයි. සල්ලි ගන්නෙ නෑ. හැබැයි ඊට අමතරව මුදල් ගෙවලා ලබා ගන්න පුළුවන් වෙබ් සංස්කාරක මෘදුකාංගයක් තියෙනවා. ඔය අපි කිව්ව Microsoft Word front page, ඊට පස්සේ Expression Web, SharePoint Designer, Dreamweaver, Coffee Cup ඔය අපි කියනවා මුදල් ගෙවලා ලබාගත යුතු මෘදුකාංග. හරි. ඒක මතක තියාගන්න. දැන් අපි කිව්වේ පුතේ වෙබ් අඩවි නිර්මාණය සඳහා තියෙන මෘදුකාංග වර්ග දෙකයි. එකක් වෙබ් සංස්කාරක, අනිත් එක සන්දාර කළමනාකරණ පද්ධති. දැන් මේ කතා කරේ වෙබ් සංස්කාරක ගැන. HTML පිළිබඳව දැනුමක් අවබෝධයක් නැතිව වුණත් වෙබ් සංස්කාරක භාවිතා කරලා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මොකද ඒකේ ඉන්ටර්ෆේස් එකක් දෙන නිසා. හැබැයි අපිට නෝට්පැඩ් ගැන කේත ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා නම් ඒක අපිට අමතර වාසියක්. එතකොට අපිට පුළුවන් ඕන අපේ කේත කවුළුවේ විවිධ වූ වෙනස් කිරීම් කරන්න. ඒ වගේම අපි මතක තියාගන්න ඕනි වෙබ් සංස්කාරක මෘදුකාංග තියෙනවා සල්ලි ගෙවලා ගන්න ඕනේ ඒවා සහ නොමිලේ ලබා දෙන ඒවා. તો නොමිලේ ලබා දෙන ඒවා තමයි Composer, CK Editor, Blue Griffin කියලා කියන්නේ. ඒවා මතක තියෙන්න ඕනේ මේවා නම්. නොමිලේ ලබා දෙන ඒවා තමයි Composer, CK Editor, Blue Griffin. සල්ලි වලට ගන්න ඕනේ ඒවා තමයි ඔය Dreamweaver, Coffee Cup, SharePoint Designer, Expression Web ඕවා සල්ලි ගෙවලා ලබා ගත යුතු වෙබ් සංස්කාරක. ලියමු අපි ඔතන යටින්. වෙබ් සංස්කාරක මෘදුකාංග වර්ග දෙකක් කියලා ලියුවනේ නේ. නෑ sorry. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග වර්ග දෙකයි. එකක් වෙබ් සංස්කාරක, අනිත් එක සන්දාර කළමනාකරණ පද්ධති. ලියමු මාතෘකාවක් වෙබ් සංස්කාරක. මාතෘකාවක් ලියන්න වෙබ් සංස්කාරක. ඒ වෙබ් authoring tools. වෙබ් සංස්කාරක කියලා කියන්නේ වෙබ් authoring tools. එතන යටින් ලියමු චිත්‍රක අතුරු මුහුණතක් භාවිතයෙන්. චිත්‍රක අතුරු මුහුණතක් භාවිතයෙන්. චිත්‍රක අතුරු මුහුණතක් භාවිතයෙන් ස්වයංක්‍රීයව පොඩක් කපලා දාන්න වෙන පොඩි කැලලක්. ඔය චිත්‍රක අතුරු මුහුණතක් භාවිතයෙන් කියලා ස්වයංක්‍රීයව කියන කපලා දාන්නකො පුතේ ලිව්වේ නැත්නම් ඔහොම ඉන්න. හරි මම පොඩ වෙනස් විදිහට කියන්නේ. එම චිත්‍රක අතුරු මුහුණතක් භාවිතයෙන් වෙබ් පිටු සැකසීමට එහෙම ලියමු. චිත්‍රක අතුරු මුහුණතක් භාවිතයෙන් වෙබ් පිටු සැකසීමට මෙමගින් අවස්ථාව ලබා දෙන අතර වෙබ් පිටු සැකසීමට මෙමගින් අවස්ථාව ලබා දෙන අතර ස්වයංක්‍රීයව දැන් ලියමු ස්වයංක්‍රීයව කියලා. ස්වයංක්‍රීයව HTML කේත කවුළුවද ස්වයංක්‍රීයව HTML කේත කවුළුවද සකස් කර දෙනු ලබයි. ස්වයංක්‍රීයව HTML කේත කවුළුවද සකස් කර දෙනු ලබයි. සකස් කර දෙනු ලබයි. HTML පිළිබඳව දැනුමක් නොමැතිව වුවද HTML පිළිබඳව දැනුමක් නොමැතිව වුවද මෙමගින් වෙබ් පිටු සකස් කළ හැකි අතර HTML කේත පිළිබඳව දැනුමක් තිබීම අමතර වාසියකි. හරි. උදාහරණ කියලා අපි ලියාගමු පුතේ. උදාහරණ
composer කියන software එකේ පුතේ අපි ලියන්නේ K අකුරෙන් පටන් ගන්න K ඒ වෙන්නේ මෙහෙම ලියන්නේ composer හරි K අකුරෙන් තමයි ඒක පටන් ගන්න. මේ මෘදුකාංගයේ හදපු කම්පැනි එක නම දීපු විදිය. තව එකක් තියෙනවා CK editor. CK editor. CK editor. අනේ Blue Griffin. CK editor Blue Griffin. හරි මේ උදාහරණ ලිව්වේ මෘදුකාංග වලට composer CK editor Blue Griffin. ඔක ලියලා එතන ඉස්සරහින් පුතේ සංගල වරහණක් දාලා ලියා ගමු. එතන ඉස්සරහින් සංගල වරහණක් දාලා ලියා ගන්න. නොමිලයේ ලබා දෙන මෘදුකාංග. මේවා නොමිලේ ලබා දෙන්නේ. සල්ලි ගන්නෙ නෑ. හරි. මේවා නොමිලයේ ලබා දෙන මෘදුකාංග. සංගල වරහණක් දාලා ලියා ගන්න. හරි. තව මෘදුකාංග කීපයක් අපි ලියා ගමු. මේවා සල්ලි වලට දෙන ඒවා. Adobe Dreamweaver, Microsoft Front Page, Visual Studio, Expression Web, තවද SharePoint Designer එක එක ඒවා තියෙන මෘදුකාංග ගොඩක්. ඔය හතරක් ලියුවම ඇති. මේකට සංගල වරහණක් දාලා ලියා ගන්න. මේවා මුදල් ගෙවා ලබා ගන්න ඒවා. මුදල් ගෙවා ලබා ගත යුතු. දෙවණියට ලිව්වේ මුදල් ගෙවා ලබා ගත යුතු ඒවා. දෙවණියට මේක පළවෙනියෙන් ලිව්වේ නොමිලේ ලබා දෙන මෘදුකාංග. ඒතර ඔය කිව්වේ පුතේ වෙබ් සංස්කාරක ගැන. වෙබ් සංස්කාරක ගැන. හරි. ඊට පස්සේ පුතේ දැන් අපි කියවනේ වෙබ් අඩවි නිර්මාණය කිරීම. මේක හොඳට මතක තියාගන්න ඉරිගාන සෙකන්ඩ් පේපර් එකේ ලියන කොටසේ අහනවා. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි. එකක් වෙබ් සංස්කාරක අනිත් එක සන්දාර කළමනාකරන පද්ධති. සාමාන්‍ය පුතේ මේ වෙබ් සංස්කාරක වලින් හදන්නේ වැඩිපුර වෙනස් නොවන වෙබ් අඩවි. ඒ කියන්නේ වෙබ් අඩවි අන්තර්ගතය වෙනස් වෙනවා හරිම අඩුයි. ඒක තමයි වෙබ් සංස්කාරක මෘදුකාංග වලින් හදන්නේ. උතර පුතේ මේ වෙබ් අඩවි අන්තර්ගතය වෙනස් නොවන වෙබ් අඩවි වලට වෙනස් නොවෙන්නෙම නෑ. කාලයක් ස්ථාවරව තියෙනවා. වෙබ් අඩවියක අන්තර්ගතය පුතේ ඉක්මනින් වෙනස් නොවන වෙබ් අඩවි වලට අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි කියලා. ස්ථිතික static website. අතන වෙබ් අඩවි අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් හැම තිස්සෙම වෙනස් වෙනවා නම් ඒවට අපි කියනවා ගතික වෙබ් අඩවි කියලා. අතරදී වෙබ් අඩවි වර්ග දෙකයි. ඒ වෙබ් අඩවි අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙන ඒවා ගතික වෙබ් අඩවි. වෙබ් අඩවි අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒවට කියනවා ස්ථිතික වෙබ් අඩවි කියලා. අතන මතක තියාගන්න ඕන අපිට වෙබ් අඩවි වර්ග දෙකක් තියෙනවා. ස්ථිතික වෙබ් අඩවි static website. එයා ස්ථිතිකයි නිරන්තරයෙන් වෙනස් වෙන්නේ නැහැ. අනිත් එක ගතික වෙබ් අඩවි dynamic. ඒගොල්ලෝ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒතර වෙබ් අඩවි වර්ග දෙකක් තියෙනවා. ස්ථිතික වෙබ් අඩවි සහ ගතික වෙබ් අඩවි කියලා. static website, dynamic website කියලා. ලියමු මාතෘකාවක් ස්ථිතික වෙබ් අඩවි හා ගතික වෙබ් අඩවි කියලා. ස්ථිතික වෙබ් අඩවි හා ගතික වෙබ් අඩවි. ස්ථිතික වෙබ් අඩවි හා ගතික වෙබ් අඩවි. පුතේ ස්ථිතික කියලා කියන්නේ වෙබ් අඩවියේ අන්තර්ගතය හැම විටම වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් අපි සාමාන්‍ය මේ HTML වලින් හදන්නේ
වෙබ් අඩවිය අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් නොවන වෙබ් අඩවි. ඒ කියන්නේ පුතේ අපි අපේ ඉස්කෝලේට වෙබ්සයිට් එකක් හදනවා. ඒ වෙබ්සයිට් එකට පුතේ අන්තර්ජාලය හරහා කාට හරි ඇවිල්ලා එයාගේ නම විස්තර ඇතුළත් කරන්න බැරි නම් හරි ඒ වගේ වෙබ් අඩවි වල ඇතුළත් වෙච්ච දේවල් වෙනස් වෙන්නේ නැහැ. කාට හරි එළියෙන් ඇවිල්ලා මේ තොරතුරු අලුතෙන් දාන්න බැරි නම් ඒ වගේ ඒවා නිරන්තරයෙන් වෙනස් නොවන ඒවා. මොකද ඒකට තොරතුරු දාන්න පුළුවන් වෙබ් අඩවිය හදපු කෙනාටම පමණයි. උතර ඒ වගේ වෙබ් අඩවි වලට අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි. ඒකට බාහිර පාර්ශවයන්ට තොරතුරු ඇතුළත් කිරීමේ හැම හැකියාවක් නැහැ. ස්ථිතික අපේ ස්ටැටික් වෙබ්සයිට්. උතර ස්ථිතික වෙබ් අඩවි වලදී පුතේ වෙබ් අඩවියේ ගබඩා කරපු ස්ථානය හා අපිට සේවා යෝජක පරිගණකය එක්ක බාහිර පාර්ශවයන්ට ඍජුව සම්බන්ධ වෙන්න බෑ. ඒ මොකද වෙබ් අඩවි නිරන්තරයෙන් වෙනස් වෙන්නේ නැහැ. ස්ටැටික් එක. ඒතර වෙබ් අඩවිය නිර්මාණය කරපු අය එක්ක නෑ. එහෙනම් මේ වෙබ් අඩවියේ තොරතුරු ගබඩා කරලා තියෙන තැන එක්ක ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන් වෙබ් අඩවිය නිර්මාණය කරපු කෙනාට පමණයි. වෙබ් අඩවිය හදපු කෙනාට විතරයි. එතකොට පුතේ හදපු කෙනාට විතර නම් තොරතුරු ගබඩා කරපු තැනට යන්න පුළුවන්. බාහිර පාර්ශවයන්ට එහෙම යන්න බැරි නම් අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි ආරක්ෂාවෙන් වැඩි. ස්ථිතික වෙබ් අඩවි ආරක්ෂිත බවින් වැඩි කිය. හැබැයි ගතික වෙබ් අඩවි එහෙම නැහැ. ගතික කියලා කියන්නේ පුතේ වෙබ් අඩවියේ තියෙන ඩේටාබේස් එකක්. දත්ත සමුදායක්. ඒතර මට පුළුවන් අන්තර්ජාලය හරහා ගිහිල්ලා මගේ තොරතුරු ටික වෙබ් අඩවියට දාලා එන්න. දැන් ඔයාලගේ රිසල්ට්ස් ආවම ඔයාලා අන්තර්ජාලය හරහා ගිහිල්ලා වෙබ් අඩවියකට ඔයාගේ විභාග අංකය දාලා ප්‍රතිඵලය ඊට ගන්නවා. අන්න ඒකෙදි ඔයා පුතේ වෙබ් අඩවිය ළඟටම යනවා. දත්ත සමුදාය ළඟටම යනවා. ඇත්තම ඇතුළටත් යනවා. ඒකනේ ඩේටා එක දාන්නේ ඔයා. ඔයා ඔයාගේ විභාග අංකය දානවා. දාලා ඒක ඇතුළේ තියෙන ප්‍රතිඵලය ඔයා එළියට ගන්නවා. දැන් ඔයා ඒකේ දත්ත ගබඩා කරපු ස්ථානයටම ගිහිල්ලා ඉවරයි. අන්න ඒ වගේ ඒවා පුතේ අනාරක්ෂිතයි. ඒ මොකද දත්ත ගබඩා කරපු ස්ථානයටම ඔයා යනවා නම් ඔයාට සමහර වෙලාවට ওই දත්ත වලට හානි කරන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ගතික වෙබ් අඩවි කියන්නේ අර ඩේටාබේස් එකක් තියෙන ඒවා. එතකොට ඒකට අපිට දත්ත ඕනනම් දැන් උදාහරණයක් ඉස්කෝලේ ඔයාලා පුතේ O level කරාට පස්සේ A level වලට ළමයි බඳව ගන්න අන්තර්ජාලය හරහා නම් උතර ඔයාට කියයි කලින් ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න කියලා වෙබ් එකක. උතර කලින් ඇවිල්ලා ඔයාගේ නම ඔයාගේ රිසල්ට්ස් ඔයාගේ විස්තර ටික දානවා. අන්න දැන් ඉස්කෝලේ වෙබ්සයිට් එකේ අන්තර්ගතය වෙනස් වුණාද නැද්ද? අන්තර්ගතය වෙනස් වුණා. වෙබ් අඩවිය හදපු කෙනාද මේව දැම්මේ? නෑ. බාහිර පාර්ශවයේ කෙනෙක්. ඔයා දාන්නේ. ඒතර ඔයා වෙබ් අඩවිය හදපු කෙනා නෙවෙයි. හැබැයි ඔයා වෙබ් අඩවියේ අන්තර්ගතය වෙනස් කරනවා. ඇයි? වෙබ් අඩවියේ තියෙන තොරතුරු ටික දැන් අන්න වැඩි වුණා. ඔයාගේ විස්තරෙත් ආවා. තව කෙනෙක් ඇවිල්ලා ආයෙ තොරතුරු ඇතුළත් කරනවා. අන්න වෙබ් අඩවියේ තියෙන තොරතුරු ටික තව වැඩි වුණා. දැන් පුතේ මේ වගේ වෙබ් අඩවි නිරන්තරයෙන් වෙනස් වෙන ඒවා. වෙබ් අඩවි අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙන ඒවා. ඒවට අපි කියනවා ගතික වෙබ් අඩවි කියලා. ඒ වගේම තමයි වෙබ් අඩවි අන්තර්ගතය වෙනස් කරන්න එන කෙනා. එයා ඔයාගේ තොරතුරු දාන්න එන කෙනා. කියන්නේ ඔයා වෙබ් අඩවියේ දත්ත ගබඩාව එක්ක ඍජුව සම්බන්ධ වෙනවා. ඔයා තමයි ගිහලා විස්තර ටික දත්ත ගබඩාවට දාන්නේ. ඒතර වෙබ් අඩවි දත්ත ගබඩාව එක්ක එම ඍජුව සම්බන්ධ වෙනව නම් අන්න වෙබ් අඩවිය අනාරක්ෂිතයි. දත්ත ගබඩාව එක්ක බාහිර පාර්ශවයේ කෙනෙක් ඍජුව සම්බන්ධ වෙනවා. සමහර ලාවට එයාට පුළුවන් වෙයි ඔය වෙබ් අඩවියේ තියෙන තොරතුරු හොරකම් කරගන්න. තියෙන තොරතුරු මකා දාන්න මොන හරි විස්තරයක් ලියන්න. ඒක නිසා අපි කියන අපේ ස්ථිතික වෙබ් අඩවි ආරක්ෂිතයි. හැබැයි ගතික වෙබ් අඩවි ආරක්ෂිත බවින් අඩුයි. ඒ මොකද ගතික වෙබ් අඩවියකදී පුළුවන් දත්ත සමුදාය ඍජුව බාහිර පාර්ශවයන්ට පාවිච්චි කරන්න. දත්ත සමුදාය ඍජුව බාහිර පාර්ශවයන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ඒවට අපි කියනවා ගතික වෙබ් අඩවි කියලා. ඒතර වෙබ් අඩවි වර්ග දෙකයි ස්ථිතික සහ ගතික කියලා. අපි මේක බැලුවොත් පුතේ ප්‍රධාන වෙනස ස්ථිතික ස්ටැටික් කියලා කියන්නේ වෙබ් අඩවියේ සන්ධාරය අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් නොවන වෙබ් අඩවි. ගතික කියන්නේ වෙබ් අඩවියේ අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි. දැන් ප්‍රධාන වෙනස ස්ථිතික සහ ගතික වෙබ් අඩවි අතර. ලියමු මාතෘකාව ස්ථිතික සහ ගතික වෙබ් අඩවි. ස්ථිතික සහ ගතික වෙබ් අඩවි.
static and dynamic website. ස්ථිතික කියන්නේ static, static එකත් ලියාගම. static and dynamic websites. static and dynamic website. static and dynamic website. එතන යටින් ලියම් පුතේ අනුමාතෘකාවක්. ස්ථිතික වෙබ් අඩවි. එතන යටින් අනුමාතෘකාවක් ලියමු. ස්ථිතික වෙබ් අඩවි. ස්ථිතික වෙබ් අඩවි. එක යටතේ ලියමු. වෙබ් අඩවියක අන්තර්ගතය වෙබ් අඩවියක අන්තර්ගතය එනම් සන්ධාරය. එහෙමත් කියමු. වෙබ් අඩවියක අන්තර්ගතය එනම් සන්ධාරය නොවෙනස්ව වෙබ් අඩවියක අන්තර්ගතය එනම් සන්ධාරය නොවෙනස්ව යම්කිසි කාලයක් පවතින්නේ නම් නොවෙනස්ව යම්කිසි කාලයක් පවතින්නේ නම් එවැනි වෙබ් අඩවි ස්ථිතික වෙබ් අඩවි නම් වේ. එවැනි වෙබ් අඩවි ස්ථිතික වෙබ් අඩවි නම් වේ. හරි. එතනටම ලියමු. HTML භාෂාව මුල් කරගෙන මෙම වෙබ් අඩවි නිර්මාණය වේ. අලුත් ඡේදකින් ලියන්න. අලුත් ඡේදකින් වෙබ් අඩවිය පරිශීලනයේදී ග්‍රාහකයින්ට සේවා දායක පරිගණකය සමග ඍජුව සම්බන්ධ විය නොහැකි වේ. වෙබ් අඩවියේ නිර්මාණකරුට පමණක් සේවා දායකය සමග සම්බන්ධ වී වෙනස්කම් සිදු කළ හැකි වේ. එබැවින් ස්ථිතික වෙබ් අඩවි ආරක්ෂිත බවින් වැඩිය. හරි. ඒ කියන්නේ පුතේ
ස්ථිතික වෙබ් අඩවි වලදී වෙබ් අඩවියේ ඩේටාබේස් එකක් එහෙම නැහැ. හරිම සරලයි වෙබ් අඩවි. ඒතර කාටවත් බෑ පුතේ ඒ වෙබ් අඩවියට ඇවිල්ලා යාගේ නම වයස ඇතුළත් කරලා ඒක රෙජිස්ටර් වෙන්න එහෙම බෑ. ඒතර එහෙම රෙජිස්ටර් වෙන්න වගේ ඒවා බැරි නම් අන්න ඒ වගේ සරල වෙබ් අඩවි වලට අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි. ඒ මොකද පුතේ අපි වෙබ් අඩවිය රෙජිස්ටර් වෙනව නම් වෙබ් අඩවිය අන්තර්ගතය වෙනස් වෙනවා. හැබැයි එහෙම රෙජිස්ටර් වෙන්න එහෙම කාටවත් බැරි නම් තමන්ගේ නම විස්තර තුලත් කරන්න බැරි නම් උතර වෙබ් අඩවිය අන්තර්ගතය වෙනස් වෙන්නේ නැහැ. උතර ඒ වගේ වෙබ්සයිට් වල අන්තර්ගතය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ වෙබ් එක හදපු කෙනාටම පමණයි. උතර වෙබ් එක හදපු කෙනා හැමදාම ওই අන්තර්ගතය වෙනස් කරන්න යන්නේ නැහනේ. එයා ඒක කරන්නේ නිශ්චිත කාල සීමාවකට වරක්. ඒක නිසා අපි මේ වගේ වෙබ් අඩවි වලට කියනවා ස්ථිතික වෙබ් අඩවි. ඒ වගේම වෙබ් අඩවියේ පුතේ වෙනස් කිරීම කරන්න පුළුවන් හදපු කෙනාට පමණයි. වෙන බාහිර පාර්ශවයන්ට එහෙම වෙනස් කරන්න බෑ. ඒතර බාහිර පාර්ශවයන්ට වෙබ් අඩවියේ සේවාදායකයා එක්ක ඒ කියන්නේ දත්ත ගවඩා කරපු තැන එක්ක සම්බන්ධතාවයන් පවත්වා ගන්න බැරි නිසා අපි කියනවා මේ වගේ වෙබ් අඩවි ආරක්ෂාවෙන් වැඩි කියලා. මේ වගේ වෙබ් අඩවි ආරක්ෂිත බවින් වැඩි. හරි. අපි ලියමු අනුමාතෘකාවක් තව ගතික වෙබ් අඩවි. අනුමාතෘකාවක් ලියමු ගතික වෙබ් අඩවි. dynamic website. ගතික වෙබ් අඩවි. ගතික වෙබ් අඩවි. හරි. ගතික වෙබ් අඩවි කියලා කියන්නේ වෙබ් අඩවියේ අන්තර්ගතය වෙබ් අඩවියේ ගබඩා කරපු දේවල් එහෙම නිරන්තරයෙන් වෙනස් වෙනව නම් දැන් පුතේ ඉස්කෝලේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකට මේ දවස්වල A level වලට ළමයි ගත්තේ වෙබ් එක හරහා. ඒත් ළමයින්ට කියනවා හරි මෙන්න මේ දවස් වෙනකොට ඔයා වෙබ් එකේ රෙජිස්ටර් වෙන්න ඕන. අද එක ළමයෙක් රෙජිස්ටර් වුණා. අන්න වෙබ් එකේ අන්තර්ගතය වෙනස් වුණා. ඊට තව ළමයෙක් රෙජිස්ටර් වෙනවා. අන්න වෙබ් එකේ අන්තර්ගතය වෙනස් වෙනවා. ඊට පස්සේ පැයකට පස්සේ තව ළමයෙක් රෙජිස්ටර් වෙනවා. අන්න අන්තර්ගතය ආයෙ වෙනස් වෙනවා. එතන පුතේ රෙජිස්ටර් වෙන්න වෙබ් එකේ අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙනවා. එහෙම වෙබ් එකේ අන්තර්ගතය හැමතිස්සෙම වගේ වෙනස් වෙනවා නම් ඒ වගේවට අපි කියනවා ගතික වෙබ් අඩවි. ඒතර සාමාන්‍යයෙන් එහෙම අන්තර්ගතය වෙනස් වෙන නම් ඒ වෙබ් එකත් එක්ක දත්ත සමුදායක් තියෙන්න ඕනේ. ඩේටාබේස් එකක් තියෙන්න ඕනේ. ඒතර බොහෝ විට අපි ගතික වෙබ් අඩවි කියලා කියන්නේ දත්ත සමුදායක් එක්ක සම්බන්ධ වුණු වෙබ් අඩවි වලට ගතික වෙබ් අඩවි. ඒතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔයා ප්‍රතිඵල ලබා ගන්නේ ගතික වෙබ් අඩවියකින්. හරි. ඒ වගේම ඔය සමහර රටවල් ගොඩක වෙලාව සපයන වෙබ් අඩවි තියෙනවා. ඒව ගතික වෙබ් අඩවි. ඔයාට අන්තර්ජාලය හරහා මොකක් රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් ඒ වගේ අපි කියන්නේ ගතික වෙබ් අඩවි. මොකද ඔයා රෙජිස්ටර් වෙනකොට වෙබ් අඩවි අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි ඒවට කියනවා ගතික වෙබ් අඩවි dynamic websites කියලා. අපි ඊළඟ දවසේ ගතික වෙබ් අඩවි ගැන කතා කරමු. ලබන සතිය අපිට ගොඩක් වෙලාවට මේ තියරි කොටස ඔක්කොම නෙවෙයි සමහරට ඔක්කොම වගේ පුළුවන් වෙයි. පොඩි කොටස බොහෝ විට පුළුවන් වෙයි තියරි කොටස ඉවර කරන්න. ඒතර තියරි කොටස ඉවරයි කියනකොට අපිට එක පාඩමයි තියෙන්නේ. ඒ පාඩමෙන් පස්සේ 12 වෙනි මාසෙ ඒතර ඉවර වෙන එකක් නෑ. ඒ පාඩමෙන් පස්සේ අපි දිගටම එතනින් හර පේපර්ස් තමයි කරන්නේ. පේපර් ක්ලාස් එකක් විදියට. හරි. ඔයාලට ඒතර පාඩම් වල මොනවා හරි තියෙන දේවල් අහගන්න පුළුවන්. ඒ ප්‍රශ්න කරද්දී ප්‍රශ්නට අදාළ වටපිටාව සියල්ල සාකච්ඡා කරමින් තමයි කරන්නේ. හරි. ඒතර දැන්ට ওই තියරි කොටස් බලා ගන්න තියෙන ඒවා 10 වසරේ මුල තියරි කොටස් ටිකක් තියෙනවා. ඒවා බලා ගන්න වෙනවා. ෆස්ට් පේපර් එකේ ලකුණු ගන්න නම් දැන් වාර විභාගයක් තියෙන්නේ. ඒතර ෆස්ට් එකේ ලකුණු ගන්න නම් 10 වසරේ මුල් ටික අර විශේෂයෙන්ම දත්ත sannivedanaya ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය පරිගණක ජාලකරණය ඒ වගේ දේවල් මතක තියාගන්න වෙනවා. ඒවා පොඩ්ඩක් කියව ගන්න වෙනවා පොත. නැත්නම් නම්බර් සිස්ටම්, ලොජික් ගේට්ස් ඒවා මතක තියාගන්න දෙයක් නැහැ. ඒවා ගණන් හදන ඒවානේ තියෙන්නේ. ඒක නිසා තව මෙහෙයුම් පද්ධති පාඩම ඒවා බලන්න වෙනවා. හරි ඒවා බලලා ඉන්න ඕන. මොකද නැත්නම් ඉර්ගහන පේපර් එකේ ප්‍රශ්න 10ක් 15ක් එනවා ඔය හා සම්බන්ධයෙන් තියරි කොටස් වලින්. ඒ ලකුණු ටික ගන්න ඕන. ඒකට සූදානම් වෙන්න. හරි. එහෙනම් පුතේ අද අපි පන්තිය නවත්තනවා. ලබන සතිය අපි ඉතිරි තියරි කොටසත් එක්ක හම්බෙමු. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මැසේජ් එකක් හරි දාලා ඕන්න. තමන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා පාඩම හා සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් වෙන මොනවා හරි
හරි. මැසේජ් එකක්වත් එන්නේ නැහැ මම. තා චුටි වෙලාවක් දෙන්න. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕමම. හරි එහෙනම් පුතේ අද අපි පන්තිය නවත්තනවා. හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.